ඔව් ආදරණීය දරුදරියනි අපි මීට ප්‍රථම පාඩම් පරිච්ඡේදයෙන් 2000 වර්ෂයේ සිට 2020 දක්වා රක්ෂණ ඒකකයේ සම්බන්ධයෙන් යොමු වෙච්ච සැපීම් වර්ගයේ ප්‍රශ්න සාකච්ඡා කළා. ඒ කියන්නේ හිස්තැන් පුරවන ප්‍රශ්න විභාග ප්‍රශ්න කීපයක් සාකච්ඡා කළා. ඊට අමතරව ඉදිරියේදී විභාගවලට යොමු හැකි ආසන්නම ආදර්ශ ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරා. පිළිතුරු පත්‍ර සමීක්ෂණයේදී ලකුණු ලබා දෙන ආකාරය සහ ඒ පිළිතුරු වල ධාරිතාවය සහ ස්වභාවය හඳුන්වා දෙමින් සහ ඇතැම් අවස්ථාවල විකල්ප පිළිතුරුත් තියෙනවා. දැන් නිශ්චිත පිළිතුරු කිව්වට සමහරට විකල්ප දැන් උදාහරණයක් වශයෙන් සම්පූර්ණ වගකීම් සහිත මෝටර තාක්ෂණය කියන පිළිතුරට විස්තීර්ණ රක්ෂණයක් ගණන් ගන්නවා. මොකද සම්පූර්ණ වගකීම් සහිත රක්ෂණ ඔප්පුවට වඩා අතිරේකාවරණ ඇතුළත් වුණාම තමයි විස්තීර්ණ රක්ෂණය කියලා අපි ව්‍යවහාර කරන්නේ. ඒ වගේ හැම වෙලාවෙම නොවේ සීමිත අවස්ථාවලදී එම විකල්ප පිළිතුරුත් තියෙන බව අපි අවධාරණය කළා. අපි අද පරිච්ඡේදයෙන් කතා කරන්න යන්නේ සැපීම් වර්ගයේ ප්‍රශ්නම තමයි. ඒ තමයි පළවෙනි ප්‍රශ්න පත්‍රයේ බහුවරණ ඒ වගේම හිස්තැන් පුරවන ප්‍රශ්න සහ කෙටි නිශ්චිත පිළිතුරු කියන ප්‍රශ්න. කෙටි නිශ්චිත පිළිතුරු සපයන්න කියන එකත් සැපීම් වර්ගයේ තමයි. අපි අන්න ඊට අදාළ විභාග ප්‍රශ්න සහ ආදර්ශ ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරනවා. ඒකෙදි ඔබට තවදුරටත් රක්ෂණය සම්බන්ධයෙන් තියෙන පොඩි සැකසංකා අවිනිශ්චිතතා ඉවත් කරගන්න පුළුවන්කම ලැබේ. අපි බලමු මුල් ප්‍රශ්නය 2006 විභාගයට යොමු වෙච්ච ප්‍රශ්නයක් නව නිර්දේශය යටතේ. 2006 නව නිර්දේශය යටතේ 37 වෙනි ප්‍රශ්නය වශයෙන් තමයි විභාගයට යොමු වෙලා තියෙන්නේ. ශ්‍රී ලංකාවේ රක්ෂණ සමාගම් අධීක්ෂණය කිරීම හා විධිමත් කිරීම සඳහා කටයුතු කරන ආයතනය. ශ්‍රී ලංකා රක්ෂණ සමාගම් අධීක්ෂණය කරන්න. ඒ කියන්නේ බලපත්‍ර ප්‍රදානය කරලා බලපත්‍ර සඳහන් නියමයන්ට අනුව රක්ෂණ පරිචය දෙනවද කියලා අධීක්ෂණය කරන්න. ඒගොල්ලෝගේ රක්ෂණ ව්‍යාපාර කටයුතු වඩා විධිමත්ව පවත්වාගෙන යන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නත් සහයෝග දක්වන්නත් කටයුතු කරන ආයතනය. එකම එක ආයතනය. මතකයිනේ. ඕක 2006 වර්ෂයේදී ආරම්භ වෙන්නේ ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය කියලා. නමුත් 2019 වසරේදී මොකද වෙන්නේ? මේ ආයතනය ප්‍රතිව්‍යුහගත කරනවා. ප්‍රතිව්‍යුහගත කරලා බලතල වැඩි කරලා සේවා පුළුල් කරලා මේකේ නම පවාලුත් කරනවා ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව කියලා. පරණ නමත් නිකම් කොනක හිතේ කොනක මතක තියාගන්න ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය කියලා. තේරුණාද? අලුත් නාමය තමයි ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසම නැත්නම් කොමිෂන් සභාව. එහෙනම් මේකට එන්නේ ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව. ඊළඟට දෙවන ප්‍රශ්නේ 2013 විභාගයට යොමු වෙච්ච ප්‍රශ්නයක් 37 වෙනි අභ්‍යාසය වශයෙන් තමයි පේපර් එකේ ඇවිල්ලා තියෙන්නේ. මේ සෑම ප්‍රශ්නයකටම ලකුණු දෙකක් ලැබෙනවා. ලකුණු දෙකක් ලැබෙනවා. මේක මොකද තනි ප්‍රශ්නයක් නේ. මතකයිනේ. ලකුණු දෙකක් ලැබෙනවා. විශාල වටිනාකමකින් යුක්ත දේපලක අවදානම රක්ෂණ සමාගම් කීපයක් එකතු වී බාර ගැනීම හඳුන්වනුයේ කවර නමකින්ද? ඒක නම් බොහොම සරලයිනේ. ඉහළ අගයෙන් යුක්ත දේපලක අවදානම එක් රක්ෂකයෙක් නෙවෙයි රක්ෂකෝ කීප දෙනෙක් බාර ගන්නවා. තේරුණාද? මොකක්ද ඒකට කියන්නේ? ප්‍රාරක්ෂණය. මතකනේ? ද්විත්ව රක්ෂණයම නෙවෙයි. ද්විත්ව රක්ෂණය නම් රක්ෂණ ආයතන දෙකයි. කීපයක් වුවම අනිවාර්යයෙන්ම ප්‍රාරක්ෂණය. මනම් ප්‍රාරක්ෂණය කියන තනි වචනේ ඇතුළත් කරසනින් ඔබට ලකුණු කීයක් ලැබෙනවද? දෙකක්ම ලැබෙනවා. මේක නම් වැඩිනේ. ප්‍රශ්නෙක මේක ලකුණු එකක් දුන්නා නම් හොඳයි. කමක් නැහැ. මේ වගේ ප්‍රශ්න වාසනාවන්ත ප්‍රශ්න කියන්නේ ළමයි දිනවන ප්‍රශ්න වෙනවනේ විභාගෙදී. අපි ඊළඟට බලමු 2014 විභාග ප්‍රශ්න පත්‍රයේ යොමු වෙච්ච ප්‍රශ්නය. 49 වන විභාග ගැටලුව වශයෙන් තමයි මෙවල තියෙන්නේ. රක්ෂණ ව්‍යාපාරයේ ඵලදායීතාවයට රක්ෂණ මූලධර්ම යොදගත් වේ. රක්ෂණ ව්‍යාපාරයේ ඵලදායීතාවයට රක්ෂණ මූලධර්ම යොදගත් වේ. එම රක්ෂණ මූලධර්ම හතරක් ලියන්න.
හරිම සංකීර්ණද? නෑ. බොහොම සරල ප්‍රශ්නයක්. මම කියන්නේ උසස් පෙළ ඔබ ඊටාම ගැඹුරින් විෂය නිර්දේශයේ හදාරලා ස්පර්ශ කරලා ඊටාම ගැඹුරු ප්‍රශ්න වලට පවා මුහුණ දෙන්න තරම් ඔබ සූදානමකින් කැමැත්තෙන් ඉන්න අතරේ මේ වගේ මේ බොළඳ ප්‍රශ්න අහනවට මම නම් කැමති නෑ. එහෙම නේද? එතකොට නමුත් කමක් නෑ. ඒක ඔබේ වාසනාව. ඔබට බොහොම පහසුවෙන් සංකීර්ණ ප්‍රශ්න අතර පොඩි මොකද්ද අපි කියන්නේ විඩාව නිවා ගන්න වගේ ප්‍රශ්නයක් තමයි මේක. ඒ කියන්නේ කිසිම තප්පරයක්වත් ගත කරන්න තුඩිය ලකුණු දෙයක් ගන්න පුළුවන්. මූලධර්ම 6ක්නේ. ප්‍රධාන මූලධර්ම 4යි. එයින් හානිපූර්ණේ උපමූලධර්ම 2 ඔක්කොම 6යිනේ. ඒ 6න් ඕනම 4කට මේකට ලකුණු ලැබෙනවා. නේ? එකක් මොකද්ද? රක්ෂ හිමිකම. එකක් රක්ෂ හිමිකම. රක්ෂ හිමිකම. තව එකක් මොකද්ද? ආසන්නතම හේතුව. ආසන්නතම හේතුව. මතකනේ? ආසන්නතම හේතුව කිව්ව මොකද්ද? රක්ෂිත විෂය වස්තුවකට හානි වුණාම ඒ හානියට බලපෑපු සමීපතම හේතුව. සමීපතම හේතුව රක්ෂණ ගිවිසුමෙන් ආවරණය කරපු හේතුවක් නම් වන්දි ගෙවන බව. රක්ෂිත විෂය වස්තුවට හානියට බලපෑ ළඟම හේතුව රක්ෂණ ගිවිසුමෙන් ආවරණ වෙලා නැත්නම් වන්දි නොගෙන බව. ඒක ජීවිත රක්ෂණය, දේපල රක්ෂණය දෙකටම එකසේ අදාළයි. රක්ෂ හිමිකමත් ජීවිත රක්ෂණය, දේපල රක්ෂණය දෙකටම එකසේ අදාළයි. එහෙම අදාළ වුණාට රක්ෂ හිමිකම ජීවිත රක්ෂණයේ දේපල රක්ෂණයට වඩා ජීවිත රක්ෂණයට වෙනස් ආකාරයෙන් බලපානවා. වෙනස් ආකාරයෙන් වැඩ කරනවා. මොකක්ද මේ වෙනස? මතකද? දැන් රක්ෂ හිමිකම කියන්නේ කිසියම් විෂය වස්තුවක් පැවතීමෙන් වාසියක්, අහිමි වීමෙන් අවාසියක් වනවා නම් එකී විෂය වස්තුව රක්ෂණය කරන්න කිසියම් පුද්ගලයෙකුට ලැබෙන නීතිමය අයිතියක් නේ. දැන් දේපල රක්ෂණයේදී රක්ෂණ කිවිසුම ඇති කරගන්න කොටත් රක්ෂ හිමිකම බලපානවා. වන්දි ලබද්දිත් රක්ෂ හිමිකම බලපානවා. උදාහරණයක් වශයෙන් දැන් මම මගේ නිවසට ගිනි රක්ෂණ ඔප්පුවක් අරන් තියෙද්දි රක්ෂ හිමිකම යටතේ මම ඒ නිවස ගිනි ගත්තොත් ඒත් මට රක්ෂ හිමිකම තියෙන්න ඕනේ වන්දි ලබා ගන්න. ගිනි ගැනීම වන විට මම මේ නිවස ඔබට පවරා දීලා ඉවරයි. නීත්‍යානුකූලව විකුණලා ඉවරයි. හැබැයි රක්ෂණ ඔප්පුව මල් ළඟ තියෙන එක පැවරුවේ නෑ. එහෙමනම් දැන් ඒ ගේ ගිනි ගත්තොත් මට වන්දි ලබා ගන්න බෑ. රක්ෂණ ඔප්පුවක් තියෙනවා තමයි තිබුණාට දැන් රක්ෂ හිමිකම නෑ. මට අයිති නෑනේ ඒක. ඔබටයි අයිති. එහෙනම් මගේ රක්ෂණ ඔප්පුවේ මට වන්දි හම්බෙන්නේ නෑ. ඔබට හම්බෙන්නෙත් නෑ. ඒ නිසා හොඳම දේ තමයි නිවස පවරද්දි රක්ෂණ ඔප්පුවත් පවරලා දෙන්න ඔබට. නමුත් ජීවිත රක්ෂණයේදී එහෙම නෙවෙයි. රක්ෂණ කිවිසුම ඇති කරගන්න විතරයි රක්ෂණ හිමිකම බලපාන්නේ. රක්ෂ හිමිකමක් නැති ජීවිතයක් අපිට රක්ෂණය කරන්න බෑ. නමුත් වන්දි ලබන මොහොතේදී වන්දි ලබා ගන්න මොහොතේදී රක්ෂ හිමිකම අදාළ වෙන්නේ නැහැ. කිසිදු රක්ෂණ ආයතනයක් ජීවිත රක්ෂණයට වන්දි ගෙවනකොට රක්ෂ හිමිකම තියනවද කියන එක සලකලා බලන්නේ රක්ෂණ අයදුම් පතින් වන්දි ප්‍රතිලාභය වශයෙන් නම් කළේ කවුද? එයා ඥාතියෙක් වෙන්න පුළුවන්, නොවන්න පුළුවන්. හිතවතෙක් වෙන්න පුළුවන්, නොවන්න පුළුවන්. නම් කළ කෙනාට වන්දි ගෙවනවා. රක්ෂ හිමිකම බලපාන්නේ. ඒ නිසා රක්ෂ හිමිකම දේපල වලටයි ජීවිත වලටයි බලපාන්නේ වෙනස් ලෙස. පැහැදිලිනේ? තුන්වෙනි එක තමයි උපරිම විශ්වාසය. මතකනේ? උපරිම විශ්වාසය කියන්නේ මොකක්ද කියලා? උපරිම සත්භාවය කියන්නේ තෝකමයි. උපරිම විශ්වාසය. එහෙම නැත්නම් උපරිම සත්භාවය කියලා කියන්නත් පුළුවන්. utmost කියන එක සත්භාවය. මතකයිනේ මේක? රක්ෂණ ගිවිසුමට වැදගත් වන තොරතුරු, ඒ කියන්නේ රක්ෂකයාට වැදගත් වන තොරතුරු රක්ෂිතයා විසින්. රක්ෂිතයාට වැදගත් වන තොරතුරු රක්ෂකයා විසින් නොවලහා හෙලි කර ගන්න ඕනේ. එහෙම හෙලි කර ගැනීම තුළ ඒ දෙන්න අතරම එකිනෙකා අතර විශ්වාසයක් ගොඩනැගෙනවා. ඒක තමයි උපරිම විශ්වාසය කියන්නේ. ඒ මුළු ධර්මයේ කාටවත් කඩන්න බෑ. කැඩුවොත් කඩපු කෙනාගෙන් වන්දි අය කරගන්න අසෙසු පාර්ශවයට හැකියාව ලැබෙනවා. ඊළඟට හතරවෙනි එක තමයි හානි පූර්ණය. හානි පූර්ණය. මතකනේ? රක්ෂණය සමපේක්ෂණ ක්‍රියාවකින් එනම් සූදු ක්‍රියාවකින් වෙන් කර තබන්න දායක වන මුළු ධර්මය තමයි හානි පූර්ණය.
ඒ කියන්නේ රක්ෂිත විෂය වස්තුවකට නැත්නම් දේපලකට හානියක් වුණොත් ඒ හානිය යථා තත්ත්වයට පත් කිරීමට ප්‍රමාණවත් වන්දියක් පමණක් ගෙවන බව අවධාරණය කරන සිද්ධාන්තය. එහෙනම් සිදු වෙච්ච හානිය පූර්ණය කරගන්න පමණක් වන්දි ලැබෙනවා. ඉන් එහාට වන්දි ලැබෙන්නේ නැහැ. එහෙනම් ලාභ ලබන්න බෑ. සමපේක්ෂණ චේතනාවක් ක්‍රියාත්මක වෙන්න බෑ. එහෙනම් ලාභ ලැබීමේ ව්‍යාපාරයෙන් රක්ෂණ ව්‍යාපාරයෙන් වෙන් කරන ප්‍රධානම සීමාවක් තමයි හානිපූර්ණයෙන් පෙන්눔 කරන්නේ. හානිපූර්ණේ පරිවාර මූල ධර්ම දෙකක් තියෙන එක දන්නවා ඔබ. දායකත්වයේ ආදේශනේ. දායකත්වයේ ආදේශනේ ලිව්වොත් මේකට ලකුණු ලැබෙනවා. පැහැදිලිනේ? ඒතර මේ කරුණු හතරටම ලකුණු භාගයේ බැගින් ලකුණු දෙකක් ලැබෙනවා. මේකෙදි ඔබට අපි හිතමු 3යි කියලා ලියන්න පුළුවන් වුණ එකක් ඔළුවට එන්නෙම නැහැ. ඒ වුණොත් මොකද වෙන්නේ? ඒතර ලකුණු 1යි. දෙකක් වුණොත් ඒත් ලකුණු 1යි. එකක් විතරක් ලියුවොත් ලකුණු 0යි. ඒ මොඩලේ මම දිගටම කියලා දුන්නා. මේ කරුණු 4කදී ලකුණු 2ම දෙනවා. 2ක් හෝ 3ක් නම් ලකුණු 1ක් දෙනවා. එකක් විතරක් ලිව්වොත් ලකුණු නැහැ. 0යි. රයිට්. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. ආදර්ශ ප්‍රශ්න. ආදර්ශ ප්‍රශ්න කිහිපයක්. සුගන්ධිකා ප්‍රනාන්දු විසින් රුපියල් ලක්ෂ 300ක් වටිනා තම මෝටර් රථයේ සීමා සහිත අප්‍රික්ස් රක්ෂණ සමාගම තුල රක්ෂණය කරමින් සම්පූර්ණ වගකීම් රක්ෂණයක් ලබාගෙන තිබෙදී වාහනයේ ලිස්සා යාමෙන් මහමග පිහිටි තාප්පයක් සඳහා රුපියල් 80000ක අලාභයක් සිදු වී එම අලාභය පියවීමට වන්දි ගෙවා ඇත. පැහැදිලිද? සුගන්ධිකා ප්‍රනාන්දු විසින් ලක්ෂ 300ක් වටිනා ඇයගේ මෝටර් රථයට සීමා සහිත අප්‍රික්ෂීන රක්ෂණ සමාගමෙන් රක්ෂණය කරලා සම්පූර්ණ වගකීම් රක්ෂණයක් ෆුල් ඉන්ෂුරන්ස් පොලිසි එකක් ලබාගෙන තිබුණා. ඔය අතරේ වාහනේ ලිස්ටලා ගිහිල්ලා මහමග පිහිටි තාප්පයක් සඳහා රුපියල් 80000ක හානියක් කළා. ඒකට වන්දි ගෙව්වා. ඉහත සිද්ධිය ඇසුරෙන් රක්ෂණයට සම්බන්ධ පාර්ශව නම් කර පැහැදිලි කරන්න. මෙන්න නම් කරන්නත් ඕනේ. පළවෙනි එක නම් කර. දෙවෙනි එක පැහැදිලි කරන්නත් ඕනේ. මේ ප්‍රශ්නේ තුල ප්‍රශ්න කොටස් දෙකක් තියෙනවා. එකක් නම් කිරීම, එකක් පැහැදිලි කිරීම. එතකොට මේකෙදි ලැබෙන්නේ මුළු ලකුණු දෙකයිනේ. හරිද? එහෙනම් මේ සංකල්ප 4ක් ලියුවොත් 4ට නම් කිරීමට ලකුණු කාල බැගින් ලකුණු එකක් ලැබෙනවා. හරිද? පැහැදිලි කිරීම කරොත් පැහැදිලි කිරීම 4ට ලකුණු කාල බැගින් ලකුණු එකක් ලැබෙනවා. එහෙමයි ලැබෙන්නේ. දැන් මේ තුලින් මේ සිද්ධිය මේ කේස් ස්ටඩි එක තුලින් අසුරෙන් රක්ෂණයට සම්බන්ධ පාර්ශව බලමු. පළවෙනි එක කවුද? පළවෙනි එක තමයි රක්ෂිතය. නැත්නම් අපි කියනවා පළමු පක්ෂය කියලා. පළමු පක්ෂය කවුද? ඒතර මේකට ලකුණු කාලක් ලැබෙනවා. පළමු පක්ෂය කවුද? රක්ෂණයේ තමන්ගේ මෝටර රථයට තියෙන අවදානම බාර කලා රක්ෂණ ආයතනයට අප්‍රික්ස් කියන සමාගම. බාර කළේ කවුද? සුගන්ධිකා ප්‍රනාන්දු. එනම් සුගන්ධිකා ප්‍රනාන්දු තමයි රක්ෂිත වෙන්නේ. මේකේ පැහැදිලි කිරීම මේ ඇති. මේකේ දැන් පළමු පක්ෂය කියන්නේ කිසියම් අවදානමක් කිසියම් රක්ෂකයෙකුට බාර කරන්න කියලා ලියන්න ඕනේ නැහැ. මේකේ මොකද මේ වාස්තවිකනේ. මේකේ මහන්නේ මේ පළමු පක්ෂයට සම්බන්ධ වෙච්ච කෙනා අපි හඳුනාගත්තද කියන එක තමයි මේකෙන් උත්සාහ කරන්නේ ඕගොල්ලන්ගේ එළියට ගන්න. එහෙනම් සුගන්ධිකා ප්‍රනාන්දුකම ඇති. දෙවෙනි එක තමයි රක්ෂකයා. ස්ට්‍රෝක් එකක්. දෙවන පක්ෂය. සෙකන්ඩ් පාර්ටි කියන්නේ ඒ කවුද? සුගන්ධිකා ප්‍රනාන්දු බාර දෙන අවදානම බාරගෙන වන්දි ගෙවීමට හානියක් වුණොත් වන්දි ගෙවීමට එකඟ වන රක්ෂණ ආයතනය. කවුද? සීමා සහිත අප්‍රික්ස් රක්ෂණ සමාගම. සීමා සහිත අප්‍රික්ස් රක්ෂණ සමාගම. ඊට පස්සේ තුන්වෙනි එක
තුන්වෙනි එක. කවුද තෙවන පක්ෂේ? third party. තෙවන පක්ෂේ මොකක්ද? මහමග පිහිටි තාප්පයකට හානි කරලා රුපියල් 80000ක ලාභයක් කරා. ඒකට වන්දි කිව්ව. එහෙනම් ඒක තමයි තෙවන පක්ෂේ වෙන්නේ නේ. එහෙනම් අලාභ සිදු කර රක්ෂණ ආයතනය විසින් රුපියල් 80000ක වන්දි ගෙවන ලද තාප්පය තමයි third party වෙන්නේ. ඔය වගේ මූලික අපිට ඕනම කේස් ස්ටඩි එකක් දීලා රක්ෂණය හා සම්බන්ධ පාර්ශ්වයන් ඇහුවොත් ඔහොමත් ලියන්න පුළුවන් වෙන්න ඕන. නිර්වචනය කරන්නත් පුළුවන්කම තියෙන්න ඕන. පැහැදිලිද? right. ඊළඟට රක්ෂණය තුලින් පුද්ගලයින්ට හා දේපළවලට ඕනෑම ආකාරයකින් සිදුවන අලාභ රක්ෂණය කළ හැකිය. ඔබ එකඟ වන්නේද? පැහැදිලි කරන්න. රක්ෂණය තුලින් පුද්ගලයින්ට හා දේපළවලට ඕනෑම ආකාරයකින් සිදුවන අලාභ රක්ෂණය කරන්න පුළුවන්ලු. එකඟද? පැහැදිලි කරන්න. මුලින්ම එකඟද? බෑ. එහෙම කරන්න බෑනේ. රක්ෂණ ඒ කියන්නේ ඕනෑම ආකාරයක පුද්ගලයෙකුට හෝ දේපළකට වන අලාභ හානියක් රක්ෂණය කරන්න බෑ. එහෙනම් මේකට අපිට එකඟ වෙන්න බෑ. එහෙනම් අපි ප්‍රශ්න දෙකක්නේ. මේක පළවෙනි ප්‍රශ්නය එකඟද කියන එක. මේක දෙවන ප්‍රශ්නය පැහැදිලි කරන්න කියන එක. එහෙනම් අපි උත්තර කොටස් දෙකක් ලියනවා. පළවෙනි තරු ලකුණ ලියනවා. තරු ලකුණු දෙක හයිලයිට් කරමු. මොකද උත්තරපත්‍ර පරීක්ෂකවරුන්ට හෝ වරියන්ට සෙසු උත්තරපත්‍ර අතර ඔබේ උත්තරපත්‍රය සුවිශේෂී උත්තරපත්‍රයක් කරන්නත් ඔබ වග බලා ගන්න ඕනේ. ඒ කියන්නේ අංක දාලා මේ වගේ එකම ප්‍රශ්නේ කොටස් දෙකක් නම් තරු ලකුණු උත්තර දෙක වෙන් කරලා කෙටි නිවැරදි උත්තර ලියලා තේරෙනවද? හයිලයිට් කරන්න උතන හයිලයිට් කරලා ඒ වගේ ක්‍රම මගින් ඔබේ පිළිතුර සුවිශේෂී පිළිතුරු පත්‍රයක් බවට පත් කරන්න ඕනේ. එහෙම වුණොත් තමයි ඒගොල්ලන්ගේ ආකර්ෂණය ඔයාලගේ උත්තර පත්‍රය ලැබෙන්නේ. උත්තර පත්‍රයට ඒගොල්ලන්ගේ ආකර්ෂණය ලැබෙනවා කියන්නේ ඒගොල්ලොත් ඒ කියන්නේ පරීක්ෂකවරු හෝ වරියන් පවා නොදැනීම. මොකද ලකුණක් භාගයක් එකහමාරක් වගේ ප්‍රමාණයක් කර ඕගොල්ලන්ට වැඩිපුර ලැබෙනවා. ඒ තරම් ඔබ සූක්ෂම වුණොත් තමයි ඔබට වැඩිම ලකුණු ප්‍රමාණයකින් ඒ සාමාර්ථයක් කරා ගමන් කරන්න පුළුවන් වෙන්නේ. පළවෙනි තරු ලකුණ ලියනවා. එකඟ වන්නේද? එකඟ නොවේ. එකඟ නොවේ. දෙවෙනි තරු ලකුණ. මොකද කියන්නේ එහෙනම්? රක්ෂණය තුලින් පුද්ගලයින්ට හා දේපළවලට ඕනෑම ආකාරයකින් සිදුවන ලාභ රක්ෂණය කරන්න බෑ. ඒක නේ කියන්නේ. එහෙනම් පැහැදිලි කරන්න. එහෙනම් මොනවද මේ රක්ෂණය කරන්න පුළුවන්? මොනවද රක්ෂණය කරන්න පුළුවන් කියලා අපි පැහැදිලි කිරීමක් කරන්න ඕන. මොනවද කරන්න වෙන්නේ? රක්ෂ හිමිකමක් ඇති විශේෂ වස්තුවක් පමණයි රක්ෂණය කරන්න පුළුවන්. රක්ෂ හිමිකම් නැති කිසිවක් රක්ෂණය කරන්න බෑ. එහෙනම් පිළියන්න ඕනේ රක්ෂ හිමිකමක් ඇති විශේෂ වස්තුන් පමණක් රක්ෂණය කළ හැකි නිසා. රක්ෂණ හිමිකමක් ඇති විශේෂ වස්තුන් පමණක් රක්ෂණය කළ හැකි නිසා තමයි මේ ප්‍රකාශයට අපි එකඟ නොවන්නේ. තේරුණානේ? ඊළඟට තවදුරටත් දැන් රක්ෂ හිමිකමක් ඇති වෙන්න නම් මොකද වෙන්න ඕනේ? රක්ෂ හිමිකමක් ඇති වෙන්න නම් කිසියම් විශේෂ වස්තුවක් එක්ක දේපලක් එක්ක ජීවිතයක් පැවතීමෙන් වාසියක් නැත්නම් ලාභයක් හෝ වාසියක් අහිමි වීමෙන් අලාභයක් හෝ අවාසියක් වෙන්න ඕනේ. තේරුණාද? පැවතීමෙන් ලාභයක් හෝ වාසියක්ද අහිමි වීමෙන් අලාභයක් හෝ අවාසියක්ද
සිදුවන විෂය වස්තුන් පමණයි රක්ෂණය කළ හැකි. ඒකයි අපි කිව්වේ මුලින්ම එක වෙන්න බෑ කියලා. දැන් නිදසුනක් වශයෙන් ඔබත් මමත් ජීවත් වන නිවස පවතින එක අපිට වාසි. ඇයි අපි ජීවත් වෙන්නේ නිසා නැත්නම් අපිට ජීවත් වෙන්න බෑනේ. අවුවෙන් වැස්සෙන් පින්නෙන් බේරලා ජීවත් වෙන්න එපේ. ඒතර ඒක දැන් ඒ නිවස ගිනි ගත්තොත් සුනාමියකින් ෆ්ලැට් කරොත් පොළොවට සමතලා කරොත් මොකද වෙන්නේ? අපිට ඒකෙන් වෙන්නේ මොකද? අවාසියක්ද? එහෙම නැත්නම් අලාභයක්ද? අලාභයක්. ඇයි අපිට නිවසේ අලාභය තක්සේරු කරන්න පුළුවන්. තක්සේරු කළ හැකි තත්වයක් නම් අපි කියන්නේ අලාභයක් කියලා. තක්සේරු කරලා නිම කරන්න බැරි නම් අවාසිය. ඒකයි ලාභයක් හෝ වාසියක්. අලාභයක් හෝ වාසියක් කියලා අපි වචන දෙකක් පාවිච්චි කරන්නේ ඒකයි. ඒ නිකන් මේ පුරුද්දට කියනෝ නෙවෙයි. එතන අර්ථයක් තියෙනවා. තේරුණාද? ලාභයක් හෝ වාසියක්. ලාභයක් කියන්නේ ගණනය කරන්න පුළුවන්. වාසියක් ගණනය කරන්න බෑ. අලාභයක් ගණනය කරන්න පුළුවන්. අවාසියක් ගණනය කරන්න බෑ. දැන් අපිට අපේ දෙමව්පියෝ නැති වුණොත් වෙන්නේ අලාභයක්ද අවාසියක්ද? හොඳ උදාහරණයක් තමයි. දෙමව්පියන් ඔබට අහිමි වුණොත් ඔබට වෙන්නේ අලාභයක්ද අවාසියක්ද? අවාසියනේ දරුවනේ. ඒ කියන්නේ ඒක ඒ අවාසිය කියන්නේ තාත්තම්ම නැති වුණාම අපට රුපියල් කෝටි 5ක් පාඩු වුණා කියලා කියන්න බෑනේ. ඒක මිල කරන්නම බෑ. ඒක අවාසිය. නමුත් ඔබ පදිංචි නිවස සපුරා විනාශලා ගියොත් ඒකේ පාඩුව මෙච්චරක් කියලා මිල කරන්න පුළුවන්. තක්සේරු කරන්න පුළුවන්. ඒතර අලාභයක්. ඔබේ පෞද්ගලික මෝටර රථය තියෙන එක මොකද්ද වෙන්නේ? ලාභයි, වාසි. ඔබේ ගමන් බිමන් යන්නේ. ඒක සම්පූර්ණයෙන්ම අනතුරකින් විනාශ වුණොත් මොකද්ද? අලාභයිනේ. අවාසිකම නැහැ වඩා හොඳ අලාභයි. ඒ පාඩුව මුදලින් තක්සේරු කරන්න පුළුවන්. ඒ මෝටර රථේ නැවත යථා තත්ත්වයට පත් කරන්න හෝ සුන්බුන් ටික රක්ෂකයට පවරලා අපිට අලුත් වාහනයක් ගන්න ගැනීමට හෝ මෙන්න මෙච්චර මුදලක් අවශ්‍යයි කියලා ගණනය කරන්න පුළුවන්. ඒතර ඒක මොකද්ද? අලාභයක්. ඒ වගේ මෙතන ලියනවා එනම් නැත්නම් එනම් යම් විෂය වස්තුවක් පැවතීමෙන් ලාභයක් හෝ ලාභයක් නම් ගණනය කරන්න පුළුවන් ලාභයක් හෝ වාසියක්ද වාසිය කියන්නේ අපිට ගණනය කරලා කියන්න බෑ නිශ්චිතව වාසියක්ද අහිමි වීමෙන් අලාභයක් ගණනය කරන්න පුළුවන් ඒක අලාභයක් හෝ අවාසියක්ද සිදුවේ නම් පමණක් එවැනි විෂය වස්තුනේ එවැනි විෂය වස්තුන් රක්ෂණය කළ හැක. හැම එකක්ම රක්ෂණය කරන්න බෑ. රක්ෂණය කළ හැක. එච්චරයි. පැහැදිලි මෙන්න මේ වගේ අදහසක් ලියුණා ඔබට අනිවාර්යයෙන්ම සම්පූර්ණ ලකුණු දෙකක් ලැබේ. වාස්තවික ප්‍රශ්නයන්නේ ලකුණු දෙකයි නම් වෙන්නේ අනිවාර්යයෙන්ම ලකුණු දෙකක් ලැබේ. ඒක ලැබෙන්නේ අනිවාර්යයෙන්ම නිවැරදි අදහසක් නෝද? මේ අදහස නිවැරදි වෙන්න ඕන. නිවැරදි අදහසයි ලැබෙන්නේ. ඒ කියන්නේ ඔබ එකඟ නොවේ කිව්වම ලකුණු එකක් ලැබෙයි. මේ පැහැදිලි කිරීම මේ මම මේ ලියපු ට්‍රැක් එකෙන් පැන්නොත් ලකුණු එකක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා නිවැරදි අදහස දෙන්න ඕනේ ලකුණු දෙකම ගන්න. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. පහත සඳහන් දෑතුරෙන් රක්ෂණය කළ හැකි හා නොහැකි දෑ නම් කරන්න. පහත සඳහන් දෑතුරෙන් රක්ෂණය කළ හැකි සහ නොහැකි දෑ නම් කරන්න. ඉස්සරහ කොටු තුල තියෙන්නේ අපිට ඒක ලියන්න පුළුවන්. ඔබ සතු මෝටර රථයේ අනතුරකට පත් වී අලාභ සිදුවීම. ඔබ සතු මෝටර රථයේ අනතුරකට පත් වෙන්න පුළුවන්. අලාභ සිදුවීමේ සම්භාවිතාවයක් තියෙනවා. ඒක රක්ෂණය කරන්න පුළුවන්ද? පුළුවන්. ඒක පුරෝගතනය කරන්න පුළුවන්. සත්‍යාපනය කරලා බලන්න පුළුවන්. ඒ වගේම සෙසු අලාභහන් වලින් වෙන් කර හඳුන ගන්න පුළුවන්. මතකයිනේ?
ඒ නිසා ඒක රක්ෂණය කරන්න පුළුවන්. එහෙනම් අපි දාමු එකට රක්ෂණය කළ හැක. රක්ෂණය කළ හැක. ඔබ සතු මෝටර රථයේ යල් පැනීම. දැන් ඔබ සතු මෝටර රථයේ අවුරුදු 3ක් 4ක් 5ක් 10ක් වෙද්දි යල් පනිනවනේ. ඒව කවුරුත් පාවිච්චි කරන්නේ නැහැ. කවුරුත් මිලදී ගන්න නැහැ. නිකන් දුන්නත් ගන්න නැහැ කියන්නේ. යල් පනින පාඩුවන්නේ. එක්ක බොහොම අඩු මිලට තමයි විකුණන්න වෙන්නේ. එහෙම කියලා අපිට ඒක රක්ෂණය කරන්න බෑ. හේතුව පුරෝකතනය කරන්න බෑනේ. තක්සේරු කරන්න බෑනේ. තේරුණාද? පුරෝකතනය කරන්නම් බෑනේ. ඒ නිසා යල් පැනීම කවදා කොයි ප්‍රමාණයකින් වේද කියලා තක්සේරු කරන්න බෑ. අගය කරන්න බෑ. ඒ නිසා කොහෙත්ම රක්ෂණය කරන්න බෑ. එහෙනම් රක්ෂණය කළ නොහැක. ඔබ සතු මෝටර රථයේ සොරකම් කිරීම. ඔබේ මෝටර රථයේ සොරු අරන් යන්න පුළුවන්. සොරකම් කළොත් ඒක රක්ෂණය කරන්න පුළුවන්. අයි සොරකම් කළොත් ඔබේ මෝටර රථයේ ඔබට අහිමි වන මුදල නැත්නම් ඔබට දරන්න සිදුවන අලාභය ගණනය කරන්න පුළුවන්. පුරෝකතනය කරන්න පුළුවන්නේ අනිවාර්යයෙන්ම රක්ෂණය කරන්න පුළුවන්. එහෙනම් මේක තුන්වෙනි එක රක්ෂණය කළ හැක. ඊළඟට ඔබට ගුරුවරුන්ගේ ආදරය නොලැබී යාම. සමහර විට එහෙම වෙන්නේ නැහැ. ගුරුවරු හැමෝටම ආදරේ. ගුරුවරුන්ට ශිෂ්‍යයෝ දහසක් ගත්තත් ලක්ෂයක් ගත්තත් හැමෝම එකයි. සමහරට ගුරුවරයා දරුවන් අධ්‍යාපනයට යොමු නොවන විට නරක දේවල් වලට යොමු වන විට සමහරට දෝෂාරෝපණය කරන්න පුළුවන්, දඬුවම් දෙන්න පුළුවන්. ඒතකොට ළමයි හිතන ගුරුවරයා ආදරේ නැහැ කියලා. නෑ, ඒ ආදරේ වැඩි කමරනේ. අපි නිකමට හිතමුකෝ. ගුරුවරුන්ගේ ආදරේ ලැබෙන්නේ නැත්තම් ඒක අපේ අවාසියක්. ඒක රක්ෂණය කරන්න පුළුවන් බෑ. පුරෝකතනය කරන්න බෑනේ. ඔප්පු කරන්න පුළුවන් මේ ගුරුවරයා ආදරය කරන්නේ නැහැ. ආදරය කරන්නේ නැති නිසා මෙච්චර පාඩුවක් වෙනවා. මෙච්චර වටිනාකමකින් ආදරය කරන්නේ නැහැ කියලා තක්සේරු කරන්න පුළුවන්ද? සත්‍යාපනය කරන්න පුළුවන්ද? බෑනේ. ඒ වෙන ඒක රක්ෂණය කරන්න බෑ. ඊළඟට ව්‍යාපාරයකට පරිගණක තාක්ෂණය යල් පැනීම. ව්‍යාපාරයකට පරිගණක තාක්ෂණය යල් පැනීම. කියන්නේ ව්‍යාපාරයකට පරිගණක තාක්ෂණය ආරෝපණය කරගෙන තියෙනවා. ඒක දැන් යල් පනිනෝ කාලයගේ වෑයමෙන්. එහෙම යල් පැන ගියාම ඒකෙන් අපිට ලැබිය හැකි ප්‍රයෝජන අඩු වෙනවා. ඒ පරිගණක තාක්ෂණය වල අපිට අලෙවි කරලා සෑහෙන මුදලක් ගන්න බැරි වෙනවා. එහෙම කියලා අපිට ඒක රක්ෂණය කරන්න බෑ. මොකද පුරෝකතනය කරන්න බෑ. තක්සේරු කරන්න බෑ. කවදා කොයි ආකාරයෙන් මේ යල් පැනීමෙන් පාඩු වේද කියලා අපිට විග්‍රහ කරන්න බෑ. ඒ නිසා ඒකත් රක්ෂණය කරන්න බෑ. ඔව්. රක්ෂණය කළ නොහැක එක. ඒතර මේකේ කරුණු පහක් දෙනවනේ. සාමාන්‍යයෙන් දෙන්නේ 4යි. 4 තමයි දෙන්නේ. 5කුත් දෙන්න පුළුවන්. 5ක් දුන්නත් 4ක් දුන්නත් මුළු කරුණු පහටම ලැබෙන්නේ කොහොමද? ලකුණු 2යි. අනිවාර්යයෙන්ම ලැබෙන ලකුණු 2යි. පැහැදිලිනේ? අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. පහ සඳහන් දෑ සඳහා පුද්ගලයෙකුට රක්ෂණ අයිතියක් තිබේද නැද්ද යන සඳහන් කරන්න. තිබේ නම් තිබේ කියලා ලියන්න පුළුවන්. නැත්නම් නැත කියලා ලියන්න පුළුවන්. තම භාර්යාවගේ හෝ ස්වාම පුරුෂයාගේ ජීවිතය පිළිබඳව මොකද කරන්නේ? රක්ෂණ අයිතියක් නැත්නම් රක්ෂ හිමිකමක්. දෙකම හරිනේ. රක්ෂ හිමිකමක්. හිමිකමක් තියෙනවද නැද්ද? අනිවාර්යයෙන්ම තියෙනවා. තම භාර්යාවගේ හෝ ස්වාම පුරුෂයාගේ ජීවිතය පිළිබඳව රක්ෂ හිමිකමක් අනිවාර්යයෙන්ම තියෙනවා. නේ? එහෙනම් අපි දාන්න පුළුවන් ඇත කියලා. ඇත. දෙමාපියන්ට තම දරුවන්ගේ ජීවිතය පිළිබඳව දෙමව්පියන්ට දරුවන්ව රක්ෂණය කරන්න බෑ. දරුවන්ට දෙමව්පියන්ව පුළුවන්. මොකද දෙමව්පියෝ දරුවන්ගෙන් යැපෙන්නේ නැහැ කියන රක්ෂණ නීති උපකල්පනයක් තියෙනවා. දෙමව්පියන් දරුවන්ගෙන් යැපෙන්නේ නැහැ කියන රක්ෂණ නීති උපකල්පනයක් ලෝකේ පවතින නිසා දෙමව්පියන්ට දරුවන්ව රක්ෂණය කරන්න බෑ. මොකද යැපෙනව නම් තමයි දරුවන්ගෙන් යැපෙනව නම් තමයි දරුවෝ අහිමි වීමෙන්
අවාසියකුත් දරුවෝ සිටීමෙන් වාසියකුත් තියෙනවා. දැන් මෙතන එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා රක්ෂණය කරන්න බෑ. එහෙනම් රක්ෂණ අයිතිය අපි දාමු නැත කියලා. තමාගේ උකුසට තබා ඇති ස්වර්ණාභරණ පිළිබඳව. දැන් මම මගේ ස්වර්ණාභරණ කිසියම් බැංකුවක නැත්නම් උකස් ආයතනයක උකස් කරා. හදිස්සියේ උකස් ආයතනෝ බැංකුව කඩලා සොරු ගත්තොත් කියලා මට පුළුවන් දේ රක්ෂණය කරන්න බෑ. දැන් මට ඒවා අයිති නෑ. උගසට තබනවා කියන්නේ කෙලිම ඒ නීතිමය අයිතිය අපි తాවකාලිකව පවරනවා බැංකුවට උකස් කරුට. එයාටයි රක්ෂණය කරන්න පුළුවන්. මට රක්ෂණය කරන්න බෑ. එහෙනම් තුන්වෙනි එක C නැත. රක්ෂීමිකමක් නෑ මට. උගස බේරලා ගත්ත දවසට රක්ෂීමිකමක් තියෙනවා. ඊළඟට කල්බදු ක්‍රමයට ලබාගත් තම මෝටර රථය පිළිබඳව. කල්බදු ක්‍රමයට අපි මෝටර රථයක් ලබා ගත්තා. ඒක රක්ෂණය කරන්න පුළුවන් පැහැදිලිවම. ඒ කියන්නේ පරමායිතිය තියෙන ලීසින් සමාගමට. නමුත් භුක්ති විඳීමේ අයිතිය තියෙන අපිට නිසා අපිට රක්ෂණය කරන්න පුළුවන්. මොකද භුක්ති විඳීමේ අයිතිය අපිට තියෙනවා නම් ඒ මෝටර රථේ පැවතීමෙන් අපට වාසියක් වෙනවා. අහිමි වීමෙන් අවාසියක් වෙන නිසා රක්ෂණය කරන්න පුළුවන්. එහෙනම් D වලට අපි දාන්නේ නැත කියලා. ණය හිමියෙකුට තම ණයගැතිවගේ ජීවිතය පිළිබඳව. මොකද කියන්නේ? ණය හිමියෙකුට ණයගැතිවගේ ජීවිතය රක්ෂණය කරන්න පුළුවන්. නිකම්ම අපට පුළුවන් වලට වඩා හොඳ මොකද්ද? ලැබී යුතු ණය වටිනාකම දක්වා පුළුවන්. ඔබ ණයගැතිය නම් මගෙන් ඔබ රුපියල් ලක්ෂ 10ක ණය ගත්තා නම් ඔබ හදිසියේ ඔබේ ජීවිතය නැති වුණොත් මට ලක්ෂ 10 ලැබෙන්නේ නැහැ. ඒ නිසා මට පුළුවන් ඔබව රක්ෂණය කරන්න ලක්ෂ 10ක දක්වා පමණයි. එතකොට ඔබ මිය ගියේ නැත්නම් මට කොහොමත් ඔබෙන් ලක්ෂ 10 ලැබෙනවා. මිය ගියොත් ඒ ලක්ෂ 10 වන්දියෙන් මට මගේ ණය ආවරණය වෙනවා. මිසක් ලක්ෂ 10ට වඩා වැඩියෙන් 50ට 100ට 200ට රක්ෂණය කරන්න බෑ. එහෙම කළොත් මම ඔබේ ජීවිතේට මම මැදිහත් වෙලා හානි කරලා මම ලොකු වන්දියක් කරන් මම ලාභයක් ලබනවා. එහෙම වෙන්න දෙන්න බෑ. ඒ නිසා තමයි ණයාගේ දක්වා විතරක් කරන්නේ. ණයාගේ දක්වා විතරක් රක්ෂණය කළොත් මම ණයගැතියට ජීවිතයට අත තියන්න යන්නේ නැහැ. ඇයි? ජීවිත හානියක් කරත් මට ලක්ෂ 10 හම්බෙන්නේ නොකරත් ලක්ෂ 10න් තේරුම් ගන්න. එහෙනම් ජීවිත හානියක් නොකරම මම ලක්ෂ 10 ගන්න. එහෙනම් අපි දාන්න ඕනේ E වලට දාන්න ඕනේ ණය අගය දක්වා පමණක් ඇත. නිකම් ඇත නෙවෙයි ආ. ණයගේ දක්වා පමණක් ඇත. ඊළඟට බද්දර ලබාගත් නිවසක් පිළිබඳව. අපි නිවසක් බදු ගන්නවා අවුරුද්දකට, දෙකකට, පහකට කෙලින්ම. බදු කිසුමක් බදු ඔප්පුවක් හදනවා කියන්නේ. එතකොට අපිට ඒ කාලය තුල අපිට ඒක අයිති. නිවස අයිතිකාරයට අපිව බලෙන් යවන්න බෑ. ඒ කාලේ නිම වෙන්න ඕන. අපි කැමැත්තෙන් ගියොත් මිසක බලෙන් යවන්න බෑ. එහෙනම් අපිට පාවිච්චි කිරීමේ තියෙනවා. භුක්තිය තියෙනවා. භුක්තිමය අයිතිය තියෙනවා. රක්ෂණය කරන්න පුළුවන්. මොකද අපට මේ බදු කාලය තුල නිවස තිබීමෙන් වාසියක් තියෙනවා. අහිමුණුත් අවාසියක් තියෙනවා. අපට මහාමගට බහින්න නැහැ වෙන්නේ. ඒ නිසා රක්ෂණය කරන්න පුළුවන්. F රක්ෂණීය හිමිකමක් තියෙන නැත කියලා දැමුම ඇති. ඇත. ඊළඟට ස්වර්ණාභරණ උකුසට ලබාගත් ආයතනයකට එම ස්වර්ණාභරණ පිළිබඳව. ස්වර්ණාභරණ උකුසට ලබාගත් ආයතනයකට එම ස්වර්ණාභරණ පිළිබඳව අනිවාර්යම තියෙනවා. දැන් ඔබ උකස් ආයතනයක් පවත්වාගෙන යනවා කියන්නකෝ. ඔබ උකසට ගත්තම අපි ඒ පුළුවන් කාලයක කල්පිරලා හරි පුළුවන් කාලයක සල්ලි අරගෙන ඇවිල්ලා බේර ගන්නවත් ඔබ ස්වර්ණාභරණ දෙන්න එපා. ඔබේ බහරෙන් සොරකම් කළ තිබුණා කියලා ඔබට නිදහස් වෙන්න බෑ. ඔබ අපට පාඩුව පියවන්න ඕනේ. ඒ සඳහා ඔබට පුළුවන් ඒව රක්ෂණය කරන්න. ඇත. පැහැදිලිනේ? ඒකෙත් ඒ කරුණු 7ක් තියෙනවනේ. 7ම හරිය ලියුවොත් තමයි ලකුණු 2ක් ලැබෙන්නේ. එහෙම නැත්නම් ක්‍රමයෙන් ලකුණු අඩු වෙනවා. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. රක්ෂණ වෙළඳපොළ තුල සක්‍රිය වන පහත පාර්ශ්වයන් නම් කරන්න. රක්ෂණ වෙළඳපොළ තුල සක්‍රිය වන පහත පාර්ශ්වයන් නම් කරන්න. 2000 අංක 43 දරන රක්ෂණ කර්මාන්තයේ විධිමත් කිරීමේ පනත අනුව සමාගම් පනත යටතේ ලියාපදිංචි කර සමාගම් 2000 දී සම්මත කළානේ අංක 43 දරන
රක්ෂණ කර්මාන්තයේ විධිමත් කිරීමේ පනත කියලා පනතක්. ඒ පනත අනුව සමාගම් පනත යටතේ සීමිත පොදු සමාගමක් ලෙස ලියාපදිංචි කරොත් විතරයි රක්ෂණ සමාගමක් වශයෙන් ව්‍යාපාර කටයුතු කරන්න පුළුවන්. පෞද්ගලික අංශයේ රක්ෂණ සමාගම් ගැනයි මේ කතා කරන්නේ. එතන අපි ඒකට කියන්නේ මොකද්ද? රක්ෂණ සමාගම්. ලියාපදිංචි සමාගම් තමයි රක්ෂණ සමාගම්. ඒතර මේගොල්ලන්ගේ එකම ව්‍යාපාරකාරය නැත්තම් වෙන ව්‍යාපාරකාරයන් කරන ඒනුත් ප්‍රධාන ව්‍යාපාරකාරය. one and only නැත්තම් මේන් බිස්නස් ඇක්ටිවිටි එක රක්ෂණ ව්‍යාපාර සඳහා සමාගම් පනත යටතේ පොදු සමාගමක් වශයෙන් නීතිගත කරලා ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමෙනුත් බලපත්‍රයක් ගත්තොත් තමයි රක්ෂණ සමාගමක් වශයෙන් සක්‍රිය වෙන්නේ. එහෙනම් රක්ෂණ සමාගම. ඊළඟට ගාස්තුවක් හෝ කොමිස් මුදලක් අපේක්ෂාවෙන් රක්ෂණකරුවෙකු තම රක්ෂණ ඔප්පු දරන්නෙකු හෝ ප්‍රතිරක්ෂකයෙකු වෙනුවෙන් රක්ෂණ ව්‍යාපාර කරගෙන යාම පිණිස අතරමැදියෙකු වශයෙන් කටයුතු කරනු ලබන්න. අයි බලන්නකෝ ගාස්තුවක් හෝ කොමිස් මුදලක් අපේක්ෂාවෙන් නිකන් කරන්නේ. අපේක්ෂාවෙන් රක්ෂණකරුවෙකු කියන්නේ රක්ෂණ ආයතනයක් කු වෙනුවෙන් තම රක්ෂණ ඔප්පු දරන්නෙකු රක්ෂණකරුවෙකු තම රක්ෂණ ඔප්පු දරන්නෙකු හෝ ප්‍රතිරක්ෂකයෙකු වෙනුවෙන් රක්ෂණ ව්‍යාපාර කරගෙන යාම පිණිස අතරමැදියෙක් වශයෙන් කටයුතු කරනවා නම් තේරෙනවද? එතකොට ළමයි මේ කියන්නේ මොකද්ද? මේ කියන්නේ ගාස්තුවක් හෝ කොමිස් මුදලක් අපේක්ෂාවෙන් රක්ෂණ ආයතනයක් වෙනුවෙන් එක්ක රක්ෂණ ඔප්පු දරන්නෙකු වෙනුවෙන් ප්‍රතිරක්ෂක වෙනුවෙන් රක්ෂණ ව්‍යාපාර කරගෙන යාම පිණිස අතරමැදියෙක් වශයෙන් අතරමැදි සේවා සපයනවා කියන්නේ මොකද්ද? රක්ෂණ තරවුකරුවෙක්. බ්‍රෝකර්වරයෙක්. තේරෙනවද? එහෙනම් මෙතනට එන්නේ රක්ෂණ තරවුකරු. රක්ෂණ තරවුකරු. නැත්තම් බ්‍රෝකර්. ඉංග්‍රීසි වචන මෙහෙම එනවනේ ප්‍රශ්න පේපර් එකේ තියෙනවා මෙහෙම බ්‍රෝකර්. සීවලින් කියන්නේ රක්ෂණ කරුවෙකු. ඒ කියන්නේ රක්ෂණ ආයතනයක් වෙනුවෙන් කොමිස් මුදලක් මත කමිෂන් එක කොමිස් මුදලක් මත රක්ෂණ ව්‍යාපාර ලබා ගන්න පුද්ගලයා. මේ රක්ෂණ ව්‍යාපාර ලබා ගන්න කියන එකේ තේරුම මොකද්ද? රක්ෂණ ඔප්පු නිකුත් කරන්න පුළුවන්. මෙතන බෑ මෙයා සම්බන්ධීකරණය විතරයි. රක්ෂකයෙක් රක්ෂිතයෙක් අතර රක්ෂණ ගිවිසුමට අවශ්‍ය සම්බන්ධීකරණය කරලා ගාස්තුවක් කොමිස් මුදලක් ගන්නවා. ඒ රක්ෂණ තරවුකරුවා. මෙයා එහෙම නෙවෙයි රක්ෂණ කරුවෙකු වෙනුවෙන් කොමිස් මුදලක් මත රක්ෂණ ව්‍යාපාර ලබා ගන්නවා. කියන්නේ රක්ෂණ මොනවාද අයදුම්පත් රක්ෂිතයාගෙන් ලැබෙන රක්ෂණ අයදුම්පත් බාරගෙන රක්ෂකය වෙනුවෙන් රක්ෂණ ගිවිසුම ඇති කරන ඔප්පුවත් ප්‍රදානය කරන්න පුළුවන්. එහෙනම් එයා රක්ෂණ නියෝජිතයා. එයා රක්ෂණ නියෝජිතයා. පැහැදිලිනේ? අපි බලමු ඊළඟ ප්‍රශ්නයක්. පහත දැක්වෙන රක්ෂණ මූලධර්ම නම් කරන්න. කිසියම් පාර්ශවයක් සඳහා කිසියම් විෂය වස්තුවක් රක්ෂණය කිරීමට පවතින නීතිමය හිමිකම. පාර්ශවයක් වුම කිසියම් පුද්ගලයෙක් හෝ ආයතනයකට හරිද? තමන් සතු තමන්ට අයිති කිසියම් විෂය වස්තුවක් ජීවිතේ වෙන්න පුළුවන්, දේපලක් වෙන්න පුළුවන්. රක්ෂණය කරන්න නීතිමය අයිතියක් තියෙනවා. ඒකට කියන්නේ මොකද්ද? රක්ෂණ හිමිකම. රක්ෂණ හිමිකම නැත්නම් රක්ෂ හිමිකම. රක්ෂ හිමිකම. එහෙම නැත්නම් රක්ෂණ මොනයාවද? මතකද ඊළඟ වචනේ? රක්ෂණ මොනයාවද? රක්ෂණ බැඳියාව. රක්ෂණ බැඳියාව කියන්නේ මේකමයි. එහෙමත් නැත්නම් තව වචන තුන මොකක්ද? රක්ෂණීය අයිතිය. රක්ෂණීය අයිතිය කියන්නේ මේකමයි. රක්ෂණීය අයිතිය කියන්නේ මේකම තමයි. දෙවැනි එක තමයි යම් දේපලකට සිදුවන අලාභයේ පමණක් ආවරණය කිරීමට ප්‍රමාණවත් වන්දියක් පමණක් ගෙවන බව අවධාරණය කරන මූලධර්මය. තේරුණානේ? යම් දේපලකට සිදුවන අලාභයේ පමණක් ආවරණය කිරීමට ප්‍රමාණවත් වන්දියක් පමණක් ගෙවන බව අවධාරණය කරන. ඒ කියන්නේ කිසියම් දේපලකට හානියක් වුණොත් ඒ හානිය යථා තත්ත්වයට පත් කරන්න සමනය කරන්න විතරයි වන්දි ගෙවන්නේ. ඉන් ඔබට වන්දි ගෙවන්නේ නැහැ. මොකද්ද?
රාක්ෂණය සමපේක්ෂණයෙන් ලාභ ලබන ව්‍යාපාරයක් බවට පත්වීමෙන් බැහැර කරන මූලධර්මය. මොකද්ද? හානි පූර්ණය. ප්‍රබලම මූලධර්මය. හානි පූර්ණය. දැන් මේ හානි පූර්ණයේදී සමහර පේපර් වල තියෙනවා හානි වෙනම පූර්ණය වෙනම. එකටත් තියෙන මේ දෙකම හරි. මම සිංහල සම්බන්ධ අපේ විශේෂඥයෙක්ගෙන් ඇහුවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. හානි වෙනම ලියන කියන හානිය පූර්ණය කරනවා කියන අර්ථයෙන් දෙක ලියුවොත් කමක් නැහැ. එකටම ලියුවොත් කමක් නැහැ. ප්‍රශ්නයක් නැහැ භාෂාර්ථය අනුව. රක්ෂණ ගිවිසුමට අදාළව දෙපක්ෂයට වැදගත් වන තොරතුරු රක්ෂකයා මෙන්ම රක්ෂිතයා විසින් නොවලහා සංගවන්නේ නැතුව නොවලහා හෙළිකිරීම තුළින් ඇතිවන අන්‍යෝන්‍ය විශ්වාසය. ගිවිසුමට වැදගත් තොරතුරු දෙපක්ෂයම හෙළි කරන්න බැඳලා ඉන්නවා. දෙපක්ෂයේම එකිනෙකාට සංගවන්නේ නැතුව හෙළි කරොත් තමයි දෙපක්ෂයටම එකිනෙකා සම්බන්ධයෙන් මේ රක්ෂණය සම්බන්ධයෙන් විශ්වාසයක් ඇති වෙන්නේ. ඒ විශ්වාසය උපරිම විශ්වාසය කියලා අර්ථකථනය කරනවා. ඒ උපරිම විශ්වාසය කියන સિદ્ધාන්තය ලෝක සම්මත સિદ્ધාන්තය කඩ කරන්න කාටවත් බෑ. දෙපක්ෂය මේක ආරක්ෂා කරන්න ඕනේ. මතකනේ? උපරිම විශ්වාසය. නැත්තම් මොකද කියන්නේ? උපරිම සද්භාවිකවත් හරි. උපරිම සද්භාවය. පැහැදිලිනේ? ඔව් අපි බලමු ඊළඟ ප්‍රශ්නය. රක්ෂණ ගිවිසුම තුළින් ආවරණය වන සිද්ධියක් මත අලාභ සිදු වුවහොත් වන්දි ගෙවන බවත් ආවරණය නොකළ සිද්ධියක් අලාභයට සමීපතම හේතුව වුවහොත් වන්දි නොගෙවන බවත් අවධාරණය කරන මුල්ධර්ම. මතකයිනේ? රක්ෂණ ගිවිසුමක් තුළින් ආවරණය කරපු සිද්ධියක් නම් අලාභානියට ළඟම හේතු වුණේ වන්දි ගෙවනවා. රක්ෂණ ගිවිසුමෙන් ආවරණය නොකරපු සිද්ධියක් නම් හානියට ආසන්නතම හේතුව වන්දි නොගෙවන බව. මොකද්ද මූල ධර්මයේ? ආසන්නතම හේතුව. අනිවාර්යයෙන්ම ආසන්නතම හේතු මූල ධර්මයේ වන්දි ගෙවීම සලකලා බලනවාමයි. ආසන්නතම හේතුව. ඊළඟ ප්‍රශ්නේ. කිසියම් දේපලක් රක්ෂණායතන දෙකක් හෝ වැඩි ගණනක් තුල රක්ෂණය කර තිබියදී ඇතිවන අලාභ සඳහා වන්දි ගෙවීමේදී සියලු රක්ෂණායතන තමන් විසින් බාරගෙන ඇති අවදානම් අනුපාතය මත දායක වී වන්දි ගෙවන බව අවධාරණය කරන උදාහරණය. මතකයිනේ? යම් දේපලක් රක්ෂණායතන කීපයක රක්ෂණය කරලා තියෙනවා නම් හානියක් වුණාම වන්දි ගෙවන්නේ කොහොමද? ඒ සියලු රක්ෂණායතන තමන් නිකුත් කළ ඔප්පුවල වන්දි අගේ තියෙන අනුපාතය අනුව බෙදාගෙන. මොකද ඒකට කියන්නේ? දායකත්වය. අනිවාර්යයෙන්ම රක්ෂණායතන දෙකක් හෝ කීපයක් තුල දේපලක් රක්ෂණය කරා කුණ අනිවාර්යයෙන්ම අදාළ මුල් ධර්ම මොකද්ද? දායකත්වය. ඊළඟට 6 වෙනි ප්‍රශ්නය. රක්ෂිත දේපලකට වන්දි ගෙවීමේදී තෙවන මාර්ග වලින් ප්‍රතිලාභ හෝ වාසි ලබා ගැනීමට රක්ෂිතයාට ඇති හැකියාව රක්ෂකයා විසින් පවරා ගැනීම. රක්ෂකයා රක්ෂිතර වන්දි ගෙවද්දී වෙනත් මාර්ග වලින් එක්ක වන්දියක් වෙනත වෙනත් මූල්‍යමය ප්‍රතිලාභයක් ලබා ගැනීමේ හැකියාව රක්ෂිතර තියෙනවා නම් ඒක දෙන්නේ නැහැ. ඒ වුණොත් එයාට දෙපැත්තකින් වාසි හම්බ වෙනවනේ. ලාභ ලබන වෙනවා. සූදුවක් වෙනවා. ඒ නිසා තුන්වන මාර්ග වලින් වන්දි හෝ ප්‍රතිලාභ ලබන්න පුළුවන් හැකියාව රක්ෂකයා පවරාගෙන තමයි වන්දි ගෙවන්නේ. ඒකට කියන්නේ මොකද්ද? ආදේශනය. ආදේශන ලිපිය මගින් ආදේශනය කරගන්නවා. ආදේශනේ. පැහැදිලිනේ? රයිට්. ඊළඟට බලමු. රක්ෂණය ආරම්භයේදී මෙන්ම වන්දි ගෙවන අවස්ථාවලදී සූදුවක් බවට පත්වීමට ඇති හැකියාව බැහැර කරන මුළු ධර්ම නම් කරන්න. දැන් රක්ෂණය අවස්ථා දෙකකදී සූදුවක් බවට කන්වර්ට් වෙන්න පුළුවන්. සූදුවක් බවට පත් වුණොත් මිනිස්සු රක්ෂණ ව්‍යාපාරය පිළිගන්නේ. මහජන විශ්වාසයේ paludu වෙන දවසට රක්ෂණ ව්‍යාපාරය අපේ ආර්ථිකයන් තුලින් මොකද වෙන්නේ? වියකිලා යනවා. එහෙමනම් රක්ෂණය කියන එක මහජනයාගේ විශ්වාසය සහ මහජනයාගේ පිළිගැනීමට බඳුන්ව පවතින තුරු රක්ෂණ ව්‍යාපාරය සක්‍රිය වෙනවා. ඒ දේ කරන්න අනිවාර්යයෙන්ම ප්‍රධාන මූලධර්ම දෙකකින් රක්ෂණ ව්‍යාපාරය ආරක්ෂා කරනවා. එකක් තමයි ගිවිසුම ආරම්භය. එකක් තමයි ගිවිසුම ඇති කර ගැනීමේදී නැත්තම්. ගිවිසුම ඇති කර ගැනීමේදී
හරිද? අනිත් එක තමයි වන්දි ගෙවන අවස්ථාවේදී නැත්නම් ලබන අවස්ථාවේදී ගොත් කමන්නේ අපේ පැත්තෙන්. වන්දි ගෙවන අවස්ථාවේදී මේ දෙකේදීම රක්ෂණීය සූදුවක් වෙන්න පුළුවන්. දැන් givisුමක් ඇති කරගන්නකොට රක්ෂ හිමිකමක් නැති විශේෂ වස්තුවක් සම්බන්ධයෙන් රක්ෂණ givisුමක් ගැහුවොත් රක්ෂකෙක් මොකද වෙන්නේ? රක්ෂිත ලාභ ලබනවා. ඒ කියන්නේ රක්ෂ හිමිකමක් නැති දෙයක් සම්බන්ධයෙන් මම රක්ෂණය වෙලා තියෙනවා. එහෙමනම් ඒ රක්ෂ හිමිකමක් නැති විශේෂ වස්තු රහණයක් වුණා මට වන්දි ගෙවන්න ඕනේ. ඒතර මට වන්දි ගෙවන්න ඕනේ මට අයිති දෙයක් නෙවෙයි. එහෙනම් මම ලාභය ලබනවා වෙනවා. එහෙම නොවන්න තමයි රක්ෂ හිමිකම මූල ධර්මයේ තියෙන්නේ. රක්ෂ හිමිකම මූල ධර්මය අනුව හිමිකම නැත්තම් මට රක්ෂණය කරන්න බෑ. එහෙනම් මට ලාභ ලබන්න බෑ. තේරෙනවද? එහෙනම් මේකට අදාළ මූල ධර්මය තමයි මොකද්ද? රක්ෂ හිමිකම. මේකට අදාළ මූල ධර්මය තමයි රක්ෂ හිමිකම. රක්ෂ හිමිකම. මේකට අදාළ මූල ධර්මය තමයි මොකද්ද? වන්දි ගෙවන අවස්ථාවේ දැන් හරි රක්ෂ හිමිකම අනුව කිවිසුමක් ඇති කරගත්ත ප්‍රශ්නයක් නෑ. වන්දි ලබන අවස්ථාවේදී සූදුවක් වෙන්න පුළුවන්. ඒ කොහොමද? සිඳු වෙච්ච හානියට වඩා වන්දි ගෙවුවොත් මොකද වෙන්නේ? අන්න ලාභ ලබනවා. සිඳු වෙච්ච හානියට වඩා වන්දි ගෙවුවොත් ලාභ ලබනවා. තේරුණාද? ඒ නිසා සිඳු වෙච්ච හානියට වඩා වන්දි දෙන්නේ නැහැ. සිඳු වෙච්ච හානිය ඉක්මව වන්දි ගෙවන්න එපා කියලා අවධාරණය කරේ මොකෙන්ද? හානි පූර්ණේ. ඒ නිසා එහෙනම් වන්දි ලබන අවස්ථාවේදී හෝ ගෙවන අවස්ථාවේදී අපිට අමතර වන්දියක් කරන් ලාභ ලබන්න බෑ. එහෙනම් මේකට දාලා මුල් ධර්මයේ හානි පූර්ණේ. පැහැදිලිනේ? රයිට්. අපි ඊළඟ ප්‍රශ්නෙත් බලමු. පහත දැක්වෙන සංකල්ප නම් කරන්න. රක්ෂණ වාරික ගෙවීමට නියමිත දිනේ ඉක්මවා ලබා දෙන සහන කාලය. දැන් රක්ෂණ වාරික ගෙවන දිනයක් තියෙනවනේ. ඒ දිනෙටම වෙන්න ඕනේ නැහැ. ඊට එහාට අපිට තව අමතර දින කීපයක් ලැබෙනවා. මොකක්ද ඒකට කියන්නේ? අනුග්‍රහක කාලය. ඒ අනුග්‍රහක කාලය ඉක්මවා ගියොත් තමයි අපි අපේ උප්පු අප්‍රාණික වෙන විශේෂම ජීවිත රක්ෂණයේදී මාසික වාරික වල දින 15ක් ලැබෙනවා. ත්‍රිමාසික, අර්ධවාර්ෂිකව වාර්ෂිකව නම් දින 30ක්ම ලැබෙනවා. දින 30 පැන්නොත් තමයි අපි වාරික පැහැරහැරිය කියලා හිතලා රක්ෂණ givisuma බල රහිත කරන්නේ. නැත්නම් රක්ෂණ උප්පු අප්‍රාණික වෙන්නේ එතකොටයි. එහෙනම් උත්තරේ අනුග්‍රහක කාලය. අනුග්‍රහක කාලය. B. නියමිත අනුග්‍රහක කාලයේදී ඉක්මවා වාරික නොගෙවීමෙන් රක්ෂණ උප්පු බල රහිත වීම. නියමිත අනුග්‍රහක කාලය ඉවර වෙලා වාරික ගෙවුවේ නැත්තම් අනුග්‍රහක කාලේ දින 30 නම් දින 30 තුලවත් ගෙවන්න ඕනේ. දින 30 පැනලත් ගෙවන්නේ නැහැ කියන්නේ මොකද? ඔප්පුව අනිවාර්යෙන් බල රහිත වෙනවා නැත්තම් ඔප්පුව අප්‍රාණික වෙනවා. ඔප්පුව අප්‍රාණික වීම. C. අප්‍රාණික රක්ෂණ ඔප්පුවක් රක්ෂණ ආයතනයකට පවරා ලබාගත හැකි වටිනාකම. දැන් අප්‍රාණික ඔප්පුවකට අපිට වාරික ගෙවන්න බෑ. දැන් අපි ගෙවුව වාරිකත් හම්බෙන්නේ නැහැ නේ. එහෙනම් අපිට මොකද කරන්න පුළුවන්? රක්ෂකයට ලිඛිතව දැනුම් දීලා වාරික ගෙවන්න අපහසු ගැන පැහැදිලි කරලා අපි රක්ෂණ ඔප්පුව රක්ෂකයට පවරා දෙන බව සඳහන් කරලා එසේ පවරමින් මෙතෙක් ගෙවුව වාරික වලින් යම් ප්‍රතිශතයක් අරගෙන නිදහස් වෙන්න පුළුවන්. මොකද ඒකට කියන්නේ පවාරණ අගය. මතකයිනේ? පවාරණ අගය. පවාරණ අගය. සැරෙන්ඩ වැලු. මේ පවාරණ අගය ලබා ගැනීම වාසි වෙන තැන මතකද? අවස්ථාව තමයි රක්ෂණ ඔප්පුව කල්පිරෙන්න තව දිගු කලක් තියෙනවා නම් අනිවාර්යයෙන් මේ දැන් අපිට ඔප්පුව පවරලා සාමාන්‍යයෙන් 3 එකක් හෝ 4 එකක් ගන්න ඒ ගාන ගන්න එක ලාභයි. මොකද මේ ගෙවූ වාරික අපිට ගෙවාණීමේ ඔප්පුවක් බවට පත් කරලා ඔප්පුවේ මුල් කාලේ නිම වෙන තව අවුරුදු 15ක් විතර තියෙනවා. එතකොට තේරුමක් නැහැ. ඊට ලාභයි පවරණ අගය ගන්න එක. ඊළඟට වාරික අතපසු ඔප්පුවක වන්දි අගය මෙතෙක් ගෙවා ඇති වාරික වටිනාකම දක්වා සංශෝධනය කරවා ගනිමින් ඔප්පුවේ මුල් කාලේ නිම වූ පසු නියමිත වටිනාකම ලබා ගන්නා විට මාගේ. දැන් වාරික අතපසු වුණාම අපි දුන්නේ ඔප්පුව කල්පිරෙන්න ළඟයි.
අවුරුදු 20ක් නෑ අවුරුදු දැන් 16ක්ම අපි ගෙවලා තියෙනවා 17ක්ම ගෙවලා තියෙනවා තව අවුරුදු 3යි තියෙන්නේ දැන් පවාරණගේ පාඩුයි මොකද ලොකු මුදලක් ගෙවලා තියෙන්නේ එහෙනම් අපි රක්ෂකයට ලිඛිතව දැනුම් දෙනවා වාරික ගෙවීමේ අපහසුර සාධාරණ හේතු පෙන්නලා මෙතෙක් ගෙව්ව වාරිකාගේට ඔප්පුවේ වන්දියාගේ සංශෝධනය කරව ගන්න. එහෙම කරගත්තම වාරික ගෙවන්න ඕනේ නැහැ. ඇයි? දැන් මුළු ජීවිත රක්ෂණ ඔප්පුවේ මුළු මුදලම අපි දැන් ගෙවලා ඉවරයි. එහෙනම් ගෙවා නිමි ඔප්පුවක් කියන්නේ ඒකයි. එහෙම කළාට අර ඔප්පුවේ මුල් කාලේ අඩු කරන්න බෑ. වර්ෂ 20යි 17ක්ම ගෙවුවා. තව අවුරුදු 3ක් තියෙනවා. එහෙනම් අවුරුදු 3 අවසන් වෙනකන් ඉඳලා අර ගෙවූ වාරික ප්‍රසාද මුදල් සමග ලබා ගන්න පුළුවන්. ඒ 3 තුල හානියක් වුණොත් වන්දි ලබා ගන්න පුළුවන්. මොකක්ද ඒකට කියන්නේ? ගෙවා නිමියාගේ. නැත්නම් අනිත් නම මොකක්ද? මොන වූ වගේද? අඩාල වූ වගේ නැත්නම් අඩාල වූ වටිනාකම. අඩාල වූ වටිනාකම කියන්නේ තෝකම. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. වර්තමානයේදී රක්ෂණ ව්‍යාපාරය බොහෝ දුරට ලංකා පුරා ව්‍යාප්ත වූද තවමත් බොහෝ පිරිසක් ජීවිත රක්ෂණ ආවරණ ලබා ගැනීමට ක්‍රියා නොකරයි. මෙවැනි තත්වයකට බලපෑ ඇති ප්‍රධාන හේතු කවුරුද? හොඳ ප්‍රශ්නයක්. මෙතෙක් තාම අහපු නැති අහන්න සමීප කාලීන ප්‍රශ්නයක්. වර්තමානයේදී රක්ෂණ ව්‍යාපාරේ බොහෝ දුරට ලංකා පුරා ව්‍යාප්ත වෙලා තියෙනක අපි දකිනවනේ. පෞද්ගලික අංශයේ සමාගම් වෙවිලා තියෙනවා. ඒගොල්ලන්ගේ ශාඛා ප්‍රාදේශීය ව්‍යාප්ත කරලා තියෙනවා. රක්ෂණ නියෝජිතව තරවකරු රක්ෂකයා වෙත ගිහිල්ලා ගම්වල පවා විදලා රක්ෂණයට අපි සම්බන්ධ කරගන්නවා ව්‍යාප්තයි. බෝධ තවමත් බොහෝ පිරිසක් ජීවිත රක්ෂණ ආවරණ ලබා ගන්න ක්‍රියා කරන්නේ. මොනවද හේතු? මොනවද හේතු? එකක් තමයි ආර්ථික අර්බුදයනේ. රටේ මුළු ලෝකෙම ආර්ථික අර්බුදයක් තියෙනවා. මිනිස්සුන්ගේ රැකියා අවස්ථා සීමිතයි. ව්‍යාපාර කඩා වැටලා ආදායම් අවස්ථා සීමිතයි. ඒ නිසා තමන්ට ජීවත් වෙන්න තමන් උපයන සීමිත ආදායම් පාවිච්චි කරන මිසක මේ ජීවිත රක්ෂණ වලට වාරික ගෙවන්න මුදලක් වෙන් කරන්න බෑ. ඒක තමයි මූලිකම අර්බුදය. තේරුණාද? එමනම් ලියන්න ඕනේ ජීවන වියදම ඉහළ බැවින් රක්ෂණ වාරික ගෙවීමේ අපහසු නිසා. ඒ නිසා රක්ෂණය වෙන්නේ නැහැ. දෙවැනි එක තමයි අපි හිතමු සමහර අයට මේ සාධාරණ ආදායමක් තියෙනවා රක්ෂණ වාරිකයක් දරන්න පුළුවන්. ඒත් වෙන්නේ නැති මොකද? ජීවිත රක්ෂණයේ තියෙන ප්‍රයෝජනෙ තේරෙන්නේ නැහැ. සමහර අය කියනවා අපේ ආරක්කුව අපටම පොනවා කියලා. ඒ නිසා අපි මේ අපේ වාරික අරගෙන අපේ වාරික වලින් වන්දි දෙන තේරුම්න්නේ අපි එක බැංකුවක දානවා. ඒ වගේ මතවල ඉන්නවනේ. නමුත් අපි අවබෝධ කරගන්නේ නැහැ. දැන් අපි හිතමු 75000ක් ජීවිත රක්ෂණයක් සඳහා කැප කරලා පළවෙනි වාරිකේ ගෙවනවා. ඒ වාරිකේ ගෙවලා සතියකින් දෙකකින් මාසෙකින් හරි වෙන්න පුළුවන් හානියක් වුණොත් කීයක් ගෙවනවද? ඔප්පුවේ සඳහන් මුළු වන්දියම ගෙවනවා. 75000ක් වාරිකේ ගෙව්වට ඔප්පුවේ සඳහන් වන්දියාගේ ලක්ෂ 50ද 100ද මුළු ගානම හම්බ වෙනවා. ඊළඟට අනෙක් කෙනා එසේ නොකර 75000 බැංකු ඉතිරි කිරීමේ ගුරුක දැම්ම ඉතුරු කරලා එක් රැස් කරන්නේ. පළවෙනි වාරිකයේ දැම්මට පස්සේ නැත්නම් පළවෙනි 75000 තැන්පත් කළට පස්සේ ජීවිත හානියක් වුණොත් බැංකුවෙන් කීයක් ගෙවනවද? ඒ 75000 විතරයි. නැත්නම් උසුළු පොලියකුයි. අර වගේ ලක්ෂ ගණනක් හම්බෙන්නේ නැහැ. ඒ නිසා කොහොමත් රක්ෂණේ වඩා ඵලදායකයි. තේරුණාද? එතකොට එහෙම අපට අවබෝධයක් නැහැ. ජීවිත රක්ෂණේ වාසි කියලා අවබෝධයක් නැහැ. හදිස්සියක් වුණාම අපේට තියලා ණය ගන්න පුළුවන්. ඒවා අපි දන්නේ නැහැ. අවබෝධයක් නැහැ. ලියන්න පුද්ගලයින් තුල ඇති අඩු අවබෝධය අනිත් එක තමයි දැන් සමහර අයට මේ වෙනස තේරෙන්නේ නැහැ. දැන් මේ රක්ෂණය වෙන්න ඕනේ. රක්ෂණය වුණොත් තමයි අපි සුරක්ෂිත වෙන්නේ. එහෙම
එකක් අවබෝධ නැහැ. අනිත් එක එහෙම වෙන්න ඌමනාවක් නැහැ. ඌමනාව නැත්තේ සමහර අයට ජීවිත අවදානම දැනෙන්නේ. දැන් අපි කියන්නේ සමහර අය මැරෙන්න ආපුවා නෙමෙයි කියලා කියන්නේ. දැන් ඔය පව් වැඩ කරන්නේ නේ පව්කාර වැඩ කරනවානේ. අපි ඒගොල්ලෝ හිතන්නේ ඒගොල්ලෝ කවදාකවත් මැරෙන්නේ හැමදාම මෙහෙම තමයි ඉන්නේ. ඒගොල්ලන්ට ඒ පව් සිද්ධ වෙන වැඩ කරාම ඒගොල්ලන්ට පරිසම් දෙන්නේ නැහැ. අපායට යන්නේ නැහැ. එහෙම තියෙනවනේ. තේරෙනවද? ඒ නිසා අපි හිතනවා අපිට අපි මැරෙන්නේ නැහැ. අපිට ජීවිත අවදානමක් නැහැ. කො මැරෙන ලාග මැරෙයි. අපේ හිත යටින් කියන අපිට කරදරයක් වෙන්නේ නැහැ. මොකටේ රක්ෂණයට අමතර වියදමක් දරන්නේ. අන්න ඒ නිසාත් රක්ෂණය වෙන්නේ නැහැ. තේරෙනවද? අපිට ලියන තුන්වෙනි එක ජීවිත අවදානම්. ජීවිත අවදානම්. හෝ ජීවිත හානි. නැත්නම් ජීවිත අනතුරු. අනතුරු පිළිබඳව විශ්වාසයක් නොමැති වීම. ඊළඟට තවත් හේතුවක් තමයි දැන් ලංකාවේ බොහෝ පිරිසක් රක්ෂණ ව්‍යාපාරයට සම්බන්ධ වෙන ප්‍රවණතාවයක් නැහැ. දැන් අපි තුමු අපේ අසල්වැසියෝ අපි ඇසුරු කරන හිතවත් අය රක්ෂණය වෙනවනම් අපිට රක්ෂණය වෙන්න හිතෙනවනේ නේ. දැන් අපේ හිතවත් අය අලුත් ස්මාර්ට් ෆෝන් එකක් ආවම ගන්නවා. අපිටත් ගන්න හිතන විතරනේ අපි ගන්නවනේ. ඒ වගේ මේ රක්ෂණය වෙන බව අපිට දැනෙන්නේ නැති නිසා අපි තුනන්දු වෙන්නේ නැහැ. තේරුණාද? තව එකක් ලිත හැකි සමීප සමාජ ඒකකයන්ද රක්ෂණය වීමට උනන්දු නොවන නිසා. මෙන්න මේ නිසා තමයි තවමත් රක්ෂණය වෙන්න තරම් මිනිස්සු කලබල වෙන්නේ නැත්තේ. තේරුණාද? අපි බලමු ඊළඟ ප්‍රශ්නය. පහත වගු සම්පූර්ණ කරන්න. මැරීන් ඉන්ෂුරන්ස් වලට සමුද්‍රී රක්ෂණයේදී නාවික යාත්‍රාව සඳහා අදාළ රක්ෂණය ලබා ගන්න පාර්ශවය. නාවික යාත්‍රාවට හානියක් වුණොත් වන්දි ලබා ගැනීම පිණිස ලබාගත හැකි රක්ෂණය මොකද්ද? නැව් බඳ රක්ෂණය. නැව් බඳ නැත්නම් නැව් කඳ දෙකම හරියා. නැව් කඳ රක්ෂණය. කවුද මේක ලබා ගන්නේ? නැව් හිමියෝ. අනිවාර්යයෙන්ම නැව් සමාගම් නේ. නැව් හිමියන් කිව්වොත් කමක් නැහැ. එක්ක නැව් සමාගම් කිව්වොත් කමක් නැහැ. නැත්නම් නැව් හිමියන්. නැව් බඩු. නාවික යාත්‍රාවල ප්‍රවාහනය කරන භාණ්ඩ වලට හානි වුණොත් වන්දි ලබා ගැනීම පිණිස රක්ෂණ උපු ගන්න මොනවද? නැව් බඩු රක්ෂණය. කවුද ඒක ගන්නෙ? නැව් බඩු අයිතිකාරයෝ. එහෙනම් මෙතෙන් දෙන්නේ නැව් බඩු රක්ෂණය. ඒකට ගන්නෙ නැව් බඩු හිමියන්. පැහැදිලිනේ? ඊළඟ ප්‍රශ්නේ බලමු. මුහුදු වදුරු රක්ෂණයට අදාළව පහස් සඳහන් දෑ පැහැදිලි කරන්න. මුහුදු රක්ෂණයට අදාළව සංකල්ප. නාවික යාත්‍රාව සපුරා මුහුදුබත් වී ඇති විට නැව් බඳ ඔප්පුවේ සඳහන් මුළු අන්දිම ගෙවනවා. නැව් කඳ රක්ෂණ ඔප්පුවක් යටතේ අරන් තියෙනවා. අනතුරකින් නැව සම්පූර්ණයෙන්ම මුහුදුබත් වෙනවා. මුළු අන්දිම ගෙවනවා. මොකද්ද? නිත්‍ය පූර්ණ ලාභ වන්දිය. නිත්‍ය වශයෙන් පූර්ණ වශයෙන් අලාභ වෙච්ච නිසා ගෙවන මුළු වන්දිය. නේ? නිත්‍ය පූර්ණ ලාභ වන්දිය. නිත්‍ය පූර්ණ ලාභ වන්දිය. ඊළඟට නාවික යාත්‍රාවක් මුහුදු වන තුරකින් සපුරා විනාශ වී නැතත් සුන්බුන් ආදේශනය කර ගනිමින් ඔප්පුවේ සඳහන් මුළු වන්දියම ගෙවා දෙමින්. මුහුදු වන තුරකින් නාවික යාත්‍රාව සම්පූර්ණයෙන් විනාශ වෙලා නැහැ. හැබැයි 75ක් 80කම රැවෙජ්ජලා තියෙනවා. ඒකට වන්දි ගෙවලා දිගු කාලයක් නාස්ති කරලා මහන්සියක් වෙලා විශාල පිරිවැයක් දරලා
යථා තත්ත්වයට ගේන්න පුළුවන් තේරුමක් නැහැ. ඒක නිෂ්ඵලයි. එවැනි විටක ඒ සුන්බුන් ටික රක්ෂකයා පෝර ගන්නවා ආදේශනය කරගෙන ඒත් මුළු වන්දියම ගෙවනවා. ඒ ඉස්සෙල් එකේ මුළු වන්දිය ගෙවන්නේ සපුරා විනාශ වෙලා. මෙතන සපුරා විනාශ වෙන්නේ නැහැ. නමුත් යථා තත්ත්වයටපත් කිරීම නිෂ්ඵල නම් සුන්බුන් ආදේශ කරගෙන ගෙවනවා. ඒකට කියන්නේ මොකද්ද? අර්ථදායි පුනරලාභ වන්දිය. අර්ධ නෙවෙයි අර කොටසක් කියන එක නෙවෙයි අර්ථ. ඒ කියන්නේ වඩා අර්ථවත් ක්‍රියාව වෙන්නේ මොකද්ද? සුන්බුන් ටික ආදේශ කරගෙන අලුතෙන් යාත්‍රාව මිලදී ගන්න වන්දියක් ගෙවන එක තමයි අර්ථවත් වෙන්නේ. අර්ථයෙන් කියනවා අර්ථදායි පුනරලාභ වන්දිය. අර්ථදායි පූර්ණලාභ වන්දි. පැහැදිලිනේ? අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ස්වභාවික හේතු නිසා නෞභාරයට වන අලාභ සඳහා ඒ නැව් බඩු රක්ෂරූප යටතේ වන්දි ලබා ගැනීම. දැන් මුහුදු ප්‍රවාහණයට අදාළව ස්වභාවික හේතු තියෙනවානේ. මුහුදු ජලය කාන්දු වෙනවා. සී බ්‍රීස් එක නැත්නම් මුහුදු හෝබාව නැව පැද්දීම ගැස්සීම වෙන හේතු මත නැව් බඩු වලට ඩැමේජ් වෙනවා. කරන්න දෙයක් නැවති ඉබේ වෙතින දේවල්නේ. එහෙම වුණොත් ඒ නැව් බඩු හිමියෝ ඒක බාර ගන්නවා. තේරුණාද? ඒගොල්ලන්ට පාඩුවක්. ඒ පාඩුව පියව ගන්න තමයි ඒගොල්ලෝ නැව් බඩු රක්ෂණොප්පු ගන්න. එහෙනම් නැව් බඩු රක්ෂණොප්පු ඒගොල්ලන්ට වන්දි ගෙවනවා. මොකද ඒකට කියන්නේ විශේෂ වන්දිය. මතකනේ? විශේෂ වන්දිය. විශේෂ වන්දි. ඊළඟට අනතුරකින් බේරා ගැනීම සඳහා නැව්බඩු මුහුදුබත් කළ විට යාත්‍රාවට සම්බන්ධ සියලු පාර්ශව අතර එකී ලාභය අනුපාතිකව බෙදා ගනිමින් එකිනෙකාගේ රක්ෂණ උප යටතේ වන්දි ලබා ගන්නවා. මේ කියන්නේ ස්වභාවික හේතු නිසා නෙවෙයි. මුහුදු අනතුරකින් නැව ඒ වගේම නැව්බඩු බේර ගැනීම පිණිස නැව සැහැල්ලු කරගන්න ආධාරකයට එනකන් උදව් ලැබෙනකන් සැහැල්ලු කරගන්න බරින් වැඩි මිලෙන් අඩු භාණ්ඩ බිලි කරනවා. මගේ භාණ්ඩ කියන්නකෝ. ඒ නිසා යාත්‍රාව බේරෙනවා. අනිත් ඇගෙන උබඩු බේරෙනවා. ඒ නිසා මගේ බිලි කළ ලාභය අපි හැමෝම අනුපාතිකව බෙදා ගන්නවා. බෙදාගෙන එකිනෙකාගේ දැන් නැව් සමාගමට නැව් බඳ උප්පුවෙන් වන්දි හම්බ වෙනවා. අපිට නැව් බඩු උප්පුලි වන්දි හම්බ වෙනවා. ඒක තමයි සාමාන්‍ය පොදු වන්දිය කියලා කියන්නේ. මතකනේ? සාමාන්‍ය වන්දිය නැත්තම් සාමාන්‍ය පොදු වන්දිය. හරි. අපි බලමු ඊළඟ ප්‍රශ්නේ. මුහුදු රක්ෂණයට අදාළව ක්‍රියාත්මක වන පහත දැක්වෙන ඔප්පු වර්ග නම් කරන්න. අකණ්ඩව ආනයනය හෝ අපනයනයේ දී සිටින අයට විශාල අගයකට ඔප්පුවක් ලබා නැව්ගත කරන තොගවල වටිනාකමට රක්ෂකයා ලවා වන්දියාවරණය ඇතුළත් කරගත හැකි රක්ෂණ ගිවිසුම් නැත රක්ෂණ ඔප්පු වර්ගය. මේ කියන්නේ අකණ්ඩව නොනවති. ඒ කියන්නේ වසරකට කීප වාරයක් එක්ක ඉම්පෝර්ට් කරනවා එක්ස්පෝර්ට් කරනවා. තේරුණාද? එතකොට ඒ සඳහා අපේක්ෂිත මුළු වගයකට අපි තුමු අවුරුද්දක් තුල කියලා. උපරිම දෙන්නේ අවුරුද්දයිනේ. අවුරුද්දක් නැත්නම් මාස 6ක් මාස 3ක් වැනි කාලයකට ඉම්පෝර්ට් හෝ එක්ස්පෝර්ට් කරන අපේක්ෂිත මුළු වගයට නැව්බඩු උප්පු ගන්නවා. අරගෙන ආනයනය හෝ අපනයනය කරන වාරයක් පාසා නෞභාරපත ඉන්වොයිසිය වැනි ලියවිලි වල කොපීස් පෙන්නලා නැව්ගත කළා කියලා ඔප්පු කරලා රක්ෂකයාලව වන්දියාවරණය තුලත් කරගන්න. තේරුණාද? මොකක්ද ඒකට කියන්නේ එතකොට? චල ඔප්පුව මතකනේ? චල නැත්තම් විවෘත ඔප්පුව කියන්නේ ඒක. ඒතකොට එක ඔප්පුවයි. එක ඔප්පුවෙන් මේ මුළු පීරියඩ් එකේම භාණ්ඩ එක්ස්පෝර්ට් කරගන්න පුළුවන්. එක ඔප්පුවකින් මේ සීළු භාණ්ඩ වලට රක්ෂණ ආවරණ සැලසෙනවා. තේරුණානේ? චල ඔප්පුව. දෙවැනි එක එක් ද්‍රව්‍යයක් නිතර අපනයනය හෝ ආනයනය කරන. දැන් මේකේ එක් ද්‍රව්‍යයක් නෙවෙයි. භාණ්ඩ කීපයක්. මේක එක ද්‍රව්‍යයි. තේ නම් තේ. තේරුණාද? ඇඟලුම් නම් ඇඟලුම්. එක් ද්‍රව්‍යයක් නිතර අපනයනය හෝ ආනයනය කරන විට නිශ්චිත කාලයක් සඳහා විශාල වටිනාකමක් යටතේ ලබාගෙන නැව්ගත කරන අවස්ථාවලදී රක්ෂකයා ලවා වන්දියාවරණය තහවුරු කරගන්නවා. අරකම තමයි. මේකේ භාණ්ඩ වර්ග කීපයක්. මේක එක ද්‍රව්‍යයක්. නිතර නිතර ඉම්පෝර්ට් එක්ස්පෝර්ට් කරන අර වගේම යම් කාලයකට මාස 3කට 6කට අවුරුද්දකට ආදි වශයෙන් මුළු වගේට ගන්නවා.
අරගෙන නැව්ගත කරන වාරයක් පාසා රක්ෂකයට දැනුම් දීලා ඒ නැව්ගත කරන තොගයට වන්දි ආවරණේ සටහන් කරගන්නවා. මොකද ඒකට කියන්නේ? මොකද ඇගයු ඔප්පුව මතකනේ වැලියුඩ් පොලිසි. ඇගයු ඔප්පුව එතකොට ඒක. ඇගයු ඔප්පුව. ඇගයු ඔප්පුව. එතකොට මේ දෙකම එකයි. එකම වෙනස මෙතන භාණ්ඩ වර්ග කීපයක්. මෙතන එක භාණ්ඩය එච්චරයි. නැත්තම් ඒ දෙකම එකම ට්‍රැක් එකේ යන දෙකක්. පැහැදිලිනේ? ඊළඟට බලමු ගිනි රක්ෂණය යටතේ ලබාගත හැකි පහත දැක්වෙන රක්ෂණ ඔප්පු නම් කරන්න. ගිනි රක්ෂණය යටතේ පුද්ගල නිවාස හා ඒවා තුළ ඇති නම් කළ බඩු බාහිර ආදියට ගින්නෙන් සිදුවන අලාභ ආවරණය කරන රක්ෂණ ඔප්පුව. තේරුණානේ? අපි ජීවත් වෙන පුද්ගල නිවාස සහ ඒව තුළ අපි නම් කරන නම් නොකළොත් වන්දි හම්බෙන්නේ නම් කරන බඩු බාහිර ආදියට ගින්නෙන් හානි වුණොත් වන්දි ලබා ගැනීම පිණිස අපට ලබාගත හැකි රක්ෂණය මොකද්ද? පුද්ගල නිවාස පරිශ්‍ර ගිනි රක්ෂණය. පුද්ගල නිවාස පරිශ්‍ර ගිනි රක්ෂණය. පුද්ගල නිවාස පරිශ්‍ර ගිනි රක්ෂණය. දෙක ව්‍යාපාරික ගොඩනැගිලි සහ ඒ තුළ ඇති නම් කළ භාණ්ඩවලට ගින්නෙන් විය හැකි අලාභ ආවරණය කරන රක්ෂණ ඔප්පුව. අරකමයි. මොකද මේක එකම දේ ඉස්සෙල්ලා අපේ නිවාස මේ ව්‍යාපාර. ව්‍යාපාර නිවාස කියන්නේ නැහැ ව්‍යාපාර ගොඩනැගිලි. සහ ඒ තුළ නම් කළපු භාණ්ඩවලට ගිනි හානියක් ඇති වුණොත් වන්දි ගන්න පුළුවන් වන ආකාරයෙන් ලබාගත හැකි රක්ෂණය මොකද්ද? ව්‍යාපාර ගොඩනැගිලි පරිශ්‍ර ගිනි රක්ෂණය. හෝ දෙක එක කියලා දාමුකෝ. තව එකක් දාන්න පුළුවන්. මොකද්ද? මේ රක්ෂණ උපෝද්ගම එහෙම නැත්නම් අනුෂංගික අලාභ ගිනි රක්ෂණය මතකයි නේද? ඒ කියන්නේ ව්‍යාපාර ගොඩනැගිල්ල ගින්නෙන් විනාශ වුණොත් ව්‍යාපාර කටයුතු తాවකාලිකව නතර කරන්න වෙනවනේ. ගොඩනැගිල්ල යථා තත්ත්වයට ගේන එක. එහෙනම් ව්‍යාපාර කටයුතු ඇනහිටීමෙන් ව්‍යාපාරිකයන්ගේ ලාභ හිමි වෙනවා. සේවකයන්ට නිර්පරාධ වැටුප් ගෙවන්න වෙනවා. සමහරට අපට අමතර ගොඩනැගිල්ලක් කුලියට ගන්න වෙනවා. අතිරේක කුලී වියදම් යනවා. අන්න ඒ සඳහා යන වියදම් වලටත් වන්දියක් ගන්න පුළුවන්. නම් ඒක තමයි කියන්නේ අනුෂංගික අලාභ ගිනි රක්ෂණය. ඒ නිසා මේ දෙකෙන් ඕන එකක් මේකට හරි. තේරෙනවද? අනුෂංගික අලාභ ගිනි රක්ෂණය. පැහැදිලිනේ? අපි බලමු ඊළඟ ප්‍රශ්නය. ගිනි රක්ෂිත දේපලකට ගිනි හානි මගින් නැතිවිය හැකි අලාභ හානිය අවම කිරීමට විවිධ ක්‍රියාමාර්ග යොදවා ඇති විට නියමිත වාරිකයෙන් අඩු කරන වටිනාකම. මතකයි නේද? දැන් ගිනි රක්ෂිත දේපලකට අපිට පුළුවන් ගිනි උවදුරු මැඩලන්න. උපක්‍රම යොදන්න. වතුර බකට් පාවිච්චි කරන්න. වැලි බකට් ගිනි නිවීමේ ඒකක එක්ස්ටින්ගිෂර්ස් ගිනි නිවීමේ ඒකක පාවිච්චි කරන්න. ඒ වගේම හදිසි අනතුරු ඇඟවීමේ සංඥා ස්ථාපිත කරන්න. මේ හැම දෙයකම අපි ගින්නක් මැඩපවත්තන්න ගින්නක් ඇතිවීම අවම කරගන්න ක්‍රියාමාර්ග ගන්නවා. ඒ නිසා රක්ෂකයාගේ අවධානම අඩු වෙනවා. තේරුණාද? ඒ නිසා රක්ෂකයා නියමිත වාරකයෙන් පොඩි මුදලක් අඩු කරනවා. කිසියම් වට්ටමක් අඩු කරනවා අපිට. ඒක තමයි ගිනි වට්ටම් දීවනාව. මතකනේ? ගිනි වට්ටම් දීවනාව. ඊළඟට අපනයනකරුවන්ට අපනයන ඉපයීම් නොලැබීමෙන් ඇතිවන අලාභ ආවරණය කරනු ලබන රක්ෂණ ඔප්පුව කුමක්ද? එය ලබා දෙන රක්ෂණ ආයතනය කුමක්ද? දැන් මේ කියන්නේ භාණ්ඩ අපනයනය කරන අපනයනකරුට විදේශ ගැනුම්කරුගෙන් මුදල් නොලැබීමේ අවදානමක් තියෙනවනේ. මේ කියන්නේ භාණ්ඩ නෙවෙයි විදේශ ගැනුම්කරු මුදල් නොගෙව්වොත් පාඩුවක් එනවා.
ඒ පාඩුව පියව ගන්න වන්දියක් ලබා ගන්න අපනයනකරුට ලබාගත හැකි රක්ෂණය. මන් තීරපාට්ටිකෙදි කිව්වා මේ සඳහා තියෙන එකම එක රක්ෂණ උපයතින් ලංකාවේ එකම එක වර්ගයයි. එහෙම කියද්දි ඔබ කල්පනා කරන නෑ කීපයක් තියෙන නෑ. ඒ කීපයක් තියෙන දරුවනේ අපනයන කරන බහණ්ඩ වලට අහන්න උණු. මේ කියන්නේ යවල සල්ලි හම්බුන්නේ නැත්තම්. මොකක්ද ඒ ඔප්පුව? අපනයන ගෙවීම නැත්තම් අපනයන අවදානම් රක්ෂණ ඔප්පුව. ඒ ඔප්පුව නිකුත් කරන එකම එක රක්ෂණ ආයතනය තියෙන. එකම එක රක්ෂණ ආයතනය one and only මොකක්ද? ස්ලේසික් නැත්තම් අපනයන ණය රක්ෂණ සංස්ථාව. මතකයි නේ කමතක කරන්න එපා. එහෙමනම් පළවෙනි තරු ලකුණ අපි උත්තර දෙකක් තියෙනවනේ මේක ප්‍රශ්න දෙකක්. අපනයන ගෙවීම. නැත්නම් අවදානම්. රක්ෂණ ඔප්පුව. දෙවෙනි තරු ලකුණ තමයි ඒක නිකුත් කරන එකම ආයතනය ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව. ඒකේ මතකද විදුලි පොස්සන්නම කෙටි නාමය සංස්ථාව ස්ලේසික් ශ්‍රී ලංකා එක්ස්පෝර්ට් ක්‍රෙඩිට් ඉන්ෂුරන්ස් කෝපරේෂන් කියන එක. පැහැදිලිනේ? මේ ඔප්පුව නිකුත් කරන වෙන කිසිදු රක්ෂණ ආයතනයක් නැහැ. ඊළඟට බලමු පහත දැක්වෙන රක්ෂණ ඔප්පු නම් කරන්න. අනතුරකදී තෙවන පාර්ශව දේපල හා පුද්ගලයින්ට සිදුවන අලාභ සඳහා පමණක් වන්දි ගෙවන රක්ෂණය. අනතුරකදී බාහිර පුද්ගලයන්ට සහ දේපල වලට විතරයි ගෙවන්නේ. මොකද මේ මෝටර් රක්ෂණයද අපි කතා කරපු තෙවන පක්ෂ රක්ෂණය. නැත්නම් අවම තෙවන පක්ෂ රක්ෂණය නේ. මෙහෙම ලියුණ හරි. තෙවන පාර්ශව මෝටර් රථ රක්ෂණය. තෙවන පාර්ශව මෝටර් රථ රක්ෂණය. තෙවන පාර්ශව මෝටර් රක්ෂණය. තෙවන පාර්ශව මෝටර් රථ රක්ෂණය. දෙක තෙවන පාර්ශව අලාභ සමග ගිනි හා සොර සතුරු ක්‍රියා මගින් වන අලාභ සඳහාද රැකවරණය ලැබෙන රක්ෂණය. තර්ඩ් පාර්ටි පොලිසිය එක තව ටිකක් වර්ධනය කරපු අවස්ථාව. තේරුණාද? ඒ කියන්නේ ගිනි ගැනීමක් සොරකම් කිරීමක් මගින් වාහනයට හානි වුණොත් වාහනේ අපට අහිමි වුණොත් වන්දි හම්බ වෙනවා. තර්ඩ් පාර්ටිට කොහොමත් හම්බ වෙනවා. මොකද ඒ කියන්නේ? ගිනි හා සොරබිය අවදානම් සහිත රක්ෂණය. ගිනි හා සොරබිය අවදානම් සහිත රක්ෂණය කියන්නේ ඒක. තර්ඩ් පාර්ටි කියලා කියන්නේ උත් ඒක තර්ඩ් පාර්ටිත් already include. මතකයිනේ? right. කියන්න ගිනි හා සොරබිය අවදානම් සහිත කියලා දාන්න ඒක තර්ඩ් පාර්ටි එකක් තියෙනවා මේක. සහිත රක්ෂණය. ඊළඟට තුන්වෙනි එක තමයි තෙවන පාර්ශව අලාභ හා මෝටර් රථයට වන අලාභයන්ද පියවන රක්ෂණය. අනතුරකින් තර්ඩ් පාර්ටිටත් ගෙවනවා. වාහනයට ඩැමේජ් වුණොත් ඒත් ගෙවන මොකක්ද ඒක? සම්පූර්ණ වගකීම් සහිත රක්ෂණය. සම්පූර්ණ වගකීම් සහිත රක්ෂණය. ෆුල් ඉන්ෂුරන්ස්. සම්පූර්ණ වගකීම් සහිත රක්ෂණය. ඊළඟට තෙවන පක්ෂය මෝටර් රථය හා ගමන් කරන මගීන්ටද වන්දිමන රක්ෂණය නම්. ඒ කියන්නේ මොකද්ද? අර ෆුල් ඉන්ෂුරන්ස් එකටම තව අතිරේකාවන ගොඩක් ඇටච් කරලා තියෙනවා. ඒ නිසා අර PAC කවර් එකත් ඇතුළත්. ඒ කියන්නේ පුද්ගල අනතුරාවන්නේ ගමන් කරන අයටත් ගෙවනවා. වාහනටත් ගෙවනවා. තේරෙනවද? තර්ඩ් පාර්ටියට ගෙවන මොකද්ද? විස්තීර්ණ මෝටර් රක්ෂණය. මේ ෆුල් ඉන්ෂුරන්ස්ම තමයි වැඩි දියුණු කරපු අවස්ථාව. සම්පූර්ණ වගකීම් සහිත රක්ෂණය වැඩි දියුණු කරන ලද අවස්ථාව තමයි විස්තීර්ණ මෝටර් වාහන රක්ෂණය කියන්නේ. විස්තීර්ණ comprehensive. විස්තීර්ණ මෝටර් රථ රක්ෂණය. පැහැදිලිනේ? right. අපි ඊළඟ ප්‍රශ්නට යමු.
පහත දැක්වෙන වගකීම් රක්ෂණයන් නම් කරන්න. සේවයේ යෙදී සිටියදී සේවකයින්ට සිදුවන අහඹු හා වෘත්තීය රෝග සඳහා සේවකයින්ට වන්දි ලබා ගැනීමට සේව්‍යයන් හාම්පුතාල විසින් ලබාගත් රක්ෂණය. මම සේවා යෝජකයෙක් නම් මගේ යටතේ වැඩ කරන සේවකයන් වැඩ කරද්දී යම් යම් අනතුරු මගින් ජීවිතහානි, ශරීරාංග අහිමිවීම, తాවකාලික අකර්මණ්‍යතා, ශාරීරික තුවාල උනොත් වන්දි ගෙවන්න ඕනේ. කම්කරු වන්දි ආඥාපන තනුව අපට බේරෙන්න බෑ. එහෙම වන්දි ගෙවීමට උනොත් අපේ අතින් වියදම් කරන එක පාඩු වෙන නිසා රක්ෂකයාගෙන් වන්දියක් ගන්න පුළුවන් වෙන විදිහට සේවකයන්ව රක්ෂණය කරනවා. ඒක ගන්න හාම්පුතා මොකද්ද? සේව්‍ය වගකීම් රක්ෂණය. මොකද්ද? සේව්‍ය වගකීම් රක්ෂණය. සේව්‍ය වගකීම්. නැත්නම් කම්කරු වන්දි. කම්කරු වන්දි. එහෙමත් නැත්නම් සේවක වන්දි. තුනම හරි. සේවක වන්දි රක්ෂණය. සේවක වන්දි රක්ෂණය. එක්ක සේව්‍ය වගකීම් රක්ෂණය, නැත්නම් කම්කරු වන්දි රක්ෂණය, නැත්නම් සේවක වන්දි රක්ෂණය. තුනම හරි. 2. නිෂ්පාදකයන්ගේ භාණ්ඩ පරිභෝජනය තුළින් පාරිභෝගිකයින්ට සිදුවිය හැකි හානිවලට වන්දි ආවරණය සඳහා නිෂ්පාදකයන් ලබා ගන්නා රක්ෂණය. නිෂ්පාදකයන්ගේ භාණ්ඩ පරිභෝජනය තුළින් පාරිභෝගයන්ට හානි වුණොත් නිෂ්පාදක වන්දි ගෙවන්න ඕන. ඒ සඳහා කෝකටත් එයා ස්ටෑන්ඩ් බයි රක්ෂණයක් ගන්නවා. එතකොට එයාගේ අතින් ගෙවන්න වෙන්නේ නැහැනේ. රක්ෂකයාගෙන් ලැබෙන වන්දිය පාරිභෝගයට ප්‍රදානය කරන්න පුළුවන්. මොකද්ද? නිෂ්පාදිත වගකීම් රක්ෂණය. ප්‍රොඩක්ට් ලයබිලිටි ඉන්ෂුරන්ස්. නිෂ්පාදිත වගකීම් රක්ෂණය. තුන්වෙනි එක ව්‍යාපාර කටයුතු මගින් බාහිර පාර්ශවයන්ට සිදුවිය හැකි අලාභ ආවරණයට ව්‍යාපාරිකයන් ලබා ගන්න රක්ෂණය. ව්‍යාපාර කටයුතු නිසා බාහිර පාර්ශවයන්ට හානි වෙන්න පුළුවන්. අපි තුන් ව්‍යාපාරයේ ඇඟලුම් කම්මලක්, ඒකේ අපි තුන් රෙදි අමුරෙදි තම්බල කෙමිකල් දාලා ඒ වතුර කානුවට යනවා. ඒ කානුවට ගම ඒකේ අර විස මේ දුම ආශ්වාස ප්‍රශ්වාස කරන අමාරු ශ්වසන රෝග ඇති වෙනවා. ඒ වගේ දේවල් දුන්නොත් අනිවාර්යයෙන්ම විසදා වන්දි ගෙවන්න ඕන. මොකද්ද ගන්න රක්ෂණය? මහජන වගකීම් නැත්නම් පොදු වගකීම් රක්ෂණය. එක්කෝ මහජන වගකීම් රක්ෂණය, එහෙම නැත්නම් පොදු. දෙකම හරි. පොදු වගකීම් රක්ෂණය. පැහැදිලිනේ? අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. දීපලක් කුලියට හෝ බද්දර දීම තුලින් ඒවා භාවිතා කරන්නන්ට සිදුවන අලාභ ආවරණය සදා දීපල අයිතිකරු, දීපල හිමිකරු ලබා ගන්න රක්ෂණය. දැන් මම සතු නිවසක් ඔබට පදිංචි දෙනවා කුලියට හෝ බද්දට. මම දැනගන්න මම ඒක දෙන්නේ පදිංචියට. නිවස බලන්නම්, බිත්ති කඩන් වැටෙන්න හදනවා නම්, දොර ජනෙල් නැත්නම් වහල කඩන් වැටෙන්න හදනවා නම් ඔබට ඒකෙන් අනතුරු වෙන්න පුළුවන්. එහෙම අනතුරක් වුණොත් මම ඒකට වා කියන්න ඕන. මගේ වාහන කීපයක් මම කුලියට දෙනවා. රෙන්ට් කාර් බිස්නස් එකක් කරනවා. ඒ වාහනේ මම කුලියට දෙනකොට දැනගන්න මේ වාහනේ දහවණය කරන්නයි ගන්නෙ. වාහනේ යම් යම් දෝෂ තියෙනවා. විශේෂයෙන්ම රෝද වලට සම්බන්ධ දෝෂ තියෙනවා. ඒවා දැන තමයි මම දෙන්නේ. ඔබ දහවණය කරද්දී ඔබ අනතුරකට ලක් වෙලා ඔබට හානියක් වෙනවා. මම ඔබටත් වන්දි ගෙවන්න ඕනේ. ඒ සඳහා ගන්න රක්ෂණය තමයි මොකද්ද? දීපල අයිතිකරුවන්ගේ වගකීම් රක්ෂණය. දීපල අයිතිකරුවන්ගේ වගකීම් රක්ෂණය. property owners liability insurance කියන එකනේ. දීපල අයිතිකරුවන්ගේ වගකීම් රක්ෂණය. ඊළඟ එක පහත දැක්වෙන රක්ෂණ වර්ග සඳහන් කරන්න. සේවකීන් විශ්වාසය කඩ කර
මුදල් හෝ භාණ්ඩ වංචා කර සිදු කරන අලාභ සම්බන්ධයෙන් සේවා යෝජකයින්ට වන්දි ලබා ගැනීම පිණිස ඔවුන් ලබා ගන්නා රක්ෂණය. දැන් සේවකයෝ විශ්වාසවන්ත අය තමයි තෝරගෙන රැකියා සපයන්නේ. නමුත් කලක් යනකොට විශ්වාසය කඩ කරලා ඒගොල්ලෝ මුදල් හෝ භාණ්ඩ වංචා කරන්න පුළුවන්. එහෙම වුණොත් සේවා යෝජකයට පාඩුවක් වෙනවා. ඒ සඳහා සේවා යෝජකයට වන්දියක් ලබා ගැනීම පිණිස සේවා යෝජකයා විසින්ම ලබා ගන්න රක්ෂණය තමයි මෙන් අදහස් කරන්නේ. මොකද්ද? විශ්වාස්‍යතා රක්ෂණය. සේවකයෝ විශ්වාසය කඩ කරලා හාම්පුතාට කරපු පාඩුවට වන්දි ලබා ගැනීම පිණිස ගන්න නිසා තමයි ඒක නම් කරන්නේ විශ්වාස්‍යතා රක්ෂණය. විශ්වාස්‍යතා රක්ෂණය. විශ්වාස්‍යතා රක්ෂණය. පැහැදිලිනේ? අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. නීතිඥ ගෘහ නිර්මාණ ශිල්පීන් වැනි වෘත්තිකයින් ප්‍රොෆෙෂනල්ස්ලා වෘත්තිකයින්ගේ නොසැලකිල්ල නිසා සේවාදායකයින්ට වන අලාභ පේවීමට එම වෘත්තිකයන් ලබා ගන්න රක්ෂණය. අපි මේ වගේ වෘත්තිකයෙකුට අපි යම් සේවාවක් බාර දෙනවා. යම් වගකීමක් බාර දෙනවා. එක්ක අපි සේවාවක් ලබන්න ගිහිල්ලා ඒගොල්ලන්ගේ නොසැලකිල්ල අනුව ඒගොල්ලන්ගේ දුර්වලතා අනුව අපිට හානි වුණොත් ඒගොල්ලෝ අපට වන්දි ගෙවන්න ඕනේ. ඒ සඳහා ලබා ගන්න රක්ෂණය තමයි මොනවද? වෘත්තීය වගකීම් රක්ෂණය කියන්නේ. වෘත්තීය වගකීම් රක්ෂණය. මේ කොපේ තිරපාටිදි කරපු ඕගොල්ලන්ට වෘත්තීය වගකීම් රක්ෂණය. ඊළඟ ප්‍රශ්නය විදේශ සංචාරයකදී රැගෙන යන පෞද්ගලික ගමන් බඩුවලට සිදුවන අලාභාවරණය කරන රක්ෂණය. අපි විදේශ සංචාරයක යනකොට අපි හෑන්ඩ් බැගේජ් වල අපේ ලැප්ටොප් එක නැත්තම් පරිගණකය එහෙම නැත්තම් වෙනත් වටිනා භාණ්ඩ කැමරා එකක් ඒ වගේ අරගෙන යන්න පුළුවන්. ඒවට හානියක් වුණොත් සොරකම් කිරීමක් වුණොත් වන්දි ගන්න පුළුවන් වෙන්න අපි ලබා ගන්න රක්ෂණය මොකද්ද? විදේශ ගමන් බඩු. නිකම්ම ගමන් බඩු නෙවෙයි විදේශ ගමන් බඩු. විදේශ ගමන් බඩු රක්ෂණය. විදේශ ගමන් බඩු විදේශ ගමන් බඩු රක්ෂණය. ඊළඟ ප්‍රශ්නේ බලමු. ප්‍රවාහන මාධ්‍යයකට භාණ්ඩ පැටවූ අවස්ථාවේ සිට ඒවා ගොඩබෑම දක්වා විය හැකි හානි ආවරණයට ලබා ගන්නා රක්ෂණය. දැන් ප්‍රවාහන නියෝජිත ආයතන තියෙනවනේ. අපි කියන්නේ ඩිස්ට්‍රිබියුෂන් ඒජන්සිස් කියලා. ඒගොල්ලෝ තමයි අපේ භාණ්ඩ ප්‍රවාහනය කරලා දෙන්න බාර ගන්න. ඒතර ඒගොල්ලෝගේ වාහනයට භාණ්ඩ පටවල ගමනාන්තයට භාණ්ඩ බාර දෙනකම් භාණ්ඩ වලට වා කියන්න ඕනේ. ඒ භාණ්ඩ හානියක් වුණොත් ඒගොල්ලෝ අපට වන්දි ගෙවන්න ඕනේ. එහෙනම් අන්න ඒ සඳහා ඒගොල්ලෝ ලබා ගන්න රක්ෂණය. තේරුණාද? අන්න ඒක තමයි මේක මොකක්ද කියන්නේ? මාර්ගස්ත භාණ්ඩ රක්ෂණය. මාර්ගස්ත භාණ්ඩ රක්ෂණය. මාර්ගස්ත භාණ්ඩ රක්ෂණය. ඒ නිසා තමයි ප්‍රවාහන නියෝජිත ආයතන බය නැතුව වෙනත් ව්‍යාපාරිකයන් සහ පුද්ගලික සතු භාණ්ඩ ගන්න. මොකද ඒගොල්ලෝ රක්ෂණය කරනවා. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. හානියක් වුණොත් රක්ෂකයන් වන්දි ගෙවනවා. ඒගොල්ලන්ගේ අතින් වියදම් වෙන්නේ නැහැ. ඒතර ප්‍රවාහන ගාස්තු තුලින් ඒගොල්ලන්ට ආදායම් ලැබෙනවා. පැහැදිලිනේ? අපි බලමු ඊළඟ ප්‍රශ්නය. රක්ෂකයෙකු විසින් සිය රක්ෂණ සේවා ව්‍යාප්ත කිරීම සඳහා නිල වශයෙන් පත් කරගන්න අතරමැදියා කෙසේ හඳුන්වන්නේද? රක්ෂකයෙක් විසින් තමන්ගේ රක්ෂණ සේවා ව්‍යාප්ත කරගන්න නිල වශයෙන් පත් කරගන්න අතරමැදිය. ඒ කියන්නේ මොකද්ද? තමන්ගේ රක්ෂණ සේවා ව්‍යාප්ත කරනකන් තමන් වෙනුවෙන් රක්ෂණ ඔප්පු පවා නිකුත් කරන්න බලය දෙනවා. ඒ කියන්නේ කවුද? රක්ෂණ තරවු කරු නෙවෙයි රක්ෂණ නියෝජිතය. රක්ෂණ නියෝජිතය. රක්ෂණ නියෝජිතය. right. ඊළඟ ප්‍රශ්නය රක්ෂිතයෙකු වෙනුවෙන් පෙනී සිටිමින් විවිධ රක්ෂණායතන වෙතින් ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසා දෙනු ලබන පාර්ශවය කෙසේ හඳුන්වන්නේද? අපි වෙනුවෙන් රක්ෂිතයෙකු අපි වෙනුවෙන් පෙනී සිටලා අපිට අවශ්‍ය විවිධ රක්ෂණ ඔප්පු වර්ග අපට පහසුවෙන් ලබා දෙන්න ඒගොල්ලෝ මැදිහත් වෙනවා. සම්බන්ධීකරණය කටයුතු කරන මොකද්ද? රක්ෂණ තරවුකරු, රක්ෂණ බ්‍රෝකර්, රක්ෂණ තරවුකරුවා.
රක්ෂණ තරැව් කරවන්න. රක්ෂණ බ්‍රෝකර්වරු කිව්වත් හරි. පැහැදිලිනේ? අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. රක්ෂණය කරන ලද බෝට්ටුවක් කුණාටුවකට අසු වී විනාශ වී යයි උපකල්පනය කර බෝට්ටු හිමිකරුට රක්ෂකයා විසින් නියමිත මුළු වන්දිය ගෙව්වා. රක්ෂිත බෝට්ටුවක් කුණාටුවකට හසු වුණා කියලා අතුරුදහන් වුණා. රක්ෂකයා අයිතිකරුට මුළු වන්දියම ගෙව්වා. පසුව බෝට්ටුවේ විනාශ වූ කොටසක් රුපියල් 20000ක් වටින විනාශ වෙච්ච කොටසක් හමු වෙලා තියෙනවා. අතර එය අයත් වන්නේ රක්ෂිතයාටද නැතහොත් රක්ෂකයාටද ඊට අදාළ මූලධර්ම සඳහන් කරන්න. පළවෙනි තොරතුර. පැහැදිලිනේ? බෝට්ටුව අතුරුදහන් වුණා, කුණාටුවකට හසු වෙලා විනාශ වුණා කියලා උපකල්පනය කළා, මුළු වන්දියම ගෙව්වා. පස්සේදී 20000ක් විතර වටින විනාශ වූ බෝට්ටුවේ කොටසක් හමු වෙනවා. ඒක අයිති කාටද? පැහැදිලිවම රක්ෂකයාට. රක්ෂිතයි අයිති නෑ. මොකද සාමාන්‍යයෙන් දීපල හානිකදී වන්දි ගෙවනකොට ආදේශන ලිපියක් මගින් අර වෙනත් මාර්ගවලින් වෙනත් සිරු මාර්ගවලින් වන්දියක් හෝ වාසියක් ලබා ගැනීමට තියෙන අයිතිය රක්ෂකයා කොහොමත් පවර ගන්නවා. ඒක ස්ටෑන්ඩ් බයි පවරගෙන තමයි වන්දි ගෙවන්නේ. දැන්ටමත් පවරගෙන තියෙන නිසා මේක රක්ෂිතයි අයිති වෙන්නේ නැහැ. එහෙනම් මේක අනිවාර්යයෙන්ම අයිති වෙන කාටද? රක්ෂකයාට. දෙවෙනි තොරතුර. මොකද්ද මූල ධර්මය අදාළ? ආදේශනේ. ආදේශන මූල ධර්මය අනුව තමයි මෙහෙම පවරගෙන තියෙන නිසා මේ සුන්බුන් ටිකත් රක්ෂකයට බාර දෙන්න ඕන. අපිට හම්බුණා වුණා. ආදේශනේ. අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. රත්මලාන ගුවන් දහවන මාර්ගයට අයත් ප්‍රදේශයක ඉදිකර තිබූ ප්‍රනාන්දු මහතාගේ නිවසේ වහලය ගුවන් යානයක් ගැටීමෙන් හානි සිදු විය. එහි අලාභය රුපියල් 8 ලක්ෂයක් වේ ගණන් බලා ඇත. ප්‍රනාන්දු මහතා මෙම නිවසට ගිනි රක්ෂණ ඔප්පුවක් ලබා ඇති අතර ඔහුට අදාළ රක්ෂණ සමාගමෙන් වන්දි හිමි වේදයි පැහැදිලි කරන්න. පුංචි කේස් ස්ටඩි එකක්. රත්මලාන ගුවන් දහවන මාර්ගය කියන්නේ ගුවන් යාන ලෑන්ඩ් කරන සහ ටේක් ඕෆ් කරන ගුවන් යාන නග්ගන සහ බස්සන මාර්ගයේ ආසන්නයේ තියෙනවා ප්‍රනාන්දු මහතාගේ නිවස. හදිසිය ගුවන් යානයක් ගැටිලා ඒකේ වහලයට ලොකු හානියක් කරනවා ලක්ෂ 8ක. තේරුණාද? ඒතර මෙයා ගිනි රක්ෂණ ඔප්පුවක් අරගෙනයි තියෙන්නේ. වන්දි ලැබෙයිද? ඒක එකවර කියන්න බෑ. හේතුව ගිනි රක්ෂණ ඔප්පුවකදී ගෙවන්නේ ගිනි හානියකටනේ. දැන් මේ ගුවන් යානයක් ගැටීම. අපි තුමු ගුවන් යානයක් ගැටීම නිසා ගිනි ගත්තා කියලා. ඒ ෂුවර් නෑ. ඇයි හේතුව? නිවස ගිනි ගැනීමට ආසන්නතම හේතුව මොකක්ද? නිවස ගිනි ගැනීමට ආසන්නතම හේතුව ගුවන් යාන ගැටීම. ගුවන් යානේ ගැටිලා ගුවන් යානේ අපි තුමු ඉන්ධන ටැංකිය පුපුරලා ගිහලා තමයි ගිනි ගත්තේ. එහෙනම් ගුවන් යාන ගැටීම උනේ නැත්නම් මේක ගිනි ගන්නේ නැහැ. තේරෙනවද? එහෙනම් ගුවන් යාන ගැටීම් ආවරණය කියලා අතිරේක ආවරණයක් ඇතුළත් කරලා තියෙන්න පුළුවන්. ඒ ගුවන් යාන ගැටීම් ආවරණය ඇතුළත් කරලා තිබුණොත් තමයි ආසන්නතම හේතුව මුල් ධර්මයටදී වන්දි හම්බෙන්නේ නැත්නම් හම්බෙන්නේ නැහැ. තේරුණාද? එතකොට පැහැදිලිව අපිට මේක නිශ්චිතව කියන්න බෑ වන්දි ලැබෙනවා ලැබෙන්නේ නැහැ කියන්න බෑ. මේ ගින් රක්ෂණ ඔප්පුවටම ගුවන් යාන ගැටීම් ආවරණය ඇතුළත් කරගෙන තිබුණා නම් වන්දි ලැබෙනවා නැත්නම් වන්දි ලැබෙන්නේ නැහැ කියන උත්තරය තමයි සාර්ථක වෙන්නේ. පැහැදිලිනේ? රයිට්. එතකොට ලියන්න ඕනේ හිමි වේදය පැහැදිලි කරන්න ඕනේ. මෙහෙම ලියමු. ඒ තමයි එක්වර ප්‍රකාශ කළ නොහැක. එක්වර ප්‍රකාශ කරන්න බෑ අපට. හේතුව ඊළඟ තරලකුණු පැහැදිලි කරනවා. මොකද්ද? ගුවන් යාන ගැටීම් ආවරණය ගිනි රක්ෂිත ඔප්පුවට ඇතුළත් කර ඇතනම් පමණක් නැත්නම් හම්බෙන්නේ නැහැ. ඇතුළත් කර ඇතනම් පමණක් වන්දි හිමි වනු ඇත.
නැත්තම් හම්බෙන්නේ නැහැ. පැහැදිලිනේ? ඔව්. එතකොට දරුවනේ අපි අද දවසේ පාඩම් මේ අවසන් පාඩම් පරිච්ඡේදය තුලින් රක්ෂණය කියන විෂයට අදාළව මාතෘකාවට අදාළව වර්ෂ 20ක ව්‍යුහගත සහ වාස්තවික සියලු විභාග ප්‍රශ්න කතා කරා. ඊට අමතරව ඉදිරි විභාග සඳහා වැදගත් විය හැකි අනිවාර්ය විය හැකි ආදර්ශ ප්‍රශ්න කීපයක්ම කතා කරා. පිළිතුරු පත්‍ර සමීක්ෂණයේදී ලකුණු ලබා දෙන ආකාරය ගැන අවබෝධයක් ලබා දුන්නා. පිළිතුරු පත්‍ර සමීක්ෂණයේදී ඔබෙන් අපේක්ෂා කරන පිළිතුරු වල ස්වභාවය සහ ධාරිතාවය අවබෝධයක් දුන්නා. මම විශ්වාස කරනවා ඔබ කෙදිනකවත් ව්‍යාපාරාධින විෂය හදාarලා නැති වුණත් පාසල් අධ්‍යාපනය නොලැබුවා වුණත් තේරුණාද මේ අපේ පාඩම් DP education පාඩම් මාලාව තුල රක්ෂණය ඒකකයේ සම්බන්ධයෙන් කතා කරපු වීඩියෝ දර්ශන නැවත පරිශීලනය කරන්න එකපාරක් හරි පරිශීලනය කරන්න ඒක ඔබේ මිත්‍රයන්ටත් ඒ පණිවිඩය දෙන්න අනිවාර්යයෙන්ම ඔබට ඉදිරි විභාගයකදී කිසිදු පැකිලීමකින් තොරව චකිතයකින් තොරව දැඩි විශ්වාසයෙන් යුතුව ලැබෙන උපරිම ලකුණු ලබා ගන්න පුළුවන් විදියට පිළිතුරු ලිවීමේ හැකියාව තියෙනවා. ඒක 100% වාරයක් මම විශ්වාස කරනවා. ඔබටත් විශ්වාසය ඇති. ඒ නිසා මේ අපි බොහොම කැපවීමෙන් ඉතා උනන්දුවෙන් කෙලින්ම විභාගයේ සහ ජීවිතයේ ගොඩ දාන්නම තමයි උගන්වන්නේ. මොකද මේ ප්‍රෝග්‍රෑම් එක කරන්න විශාල දායකත්වයක් දෙනවා. ඔබ කවුරුත් දන්න ලංකා අග්‍රගණ්‍ය විත්ත ව්‍යාපාරිකයෙක්. ඒ නිසා ඔහුගේ ඒ උත්සාහයටත් අපි අනිවාර්යයෙන්ම කිසියම් ප්‍රබල දායකත්වයක් කිසියම් ප්‍රබල ප්‍රතිඵලයක් අරන් දෙන්න ඕනේ. ඒ මානසිකත්වයෙන් අපි කැපවීමෙන් මේ පාඨමාලාව කරන්නේ. ඒ නිසා මේකේ ප්‍රයෝජනය ඔබ අනිවාර්යයෙන්ම ගත යුතුමයි. තේරුණාද? ඒ නිසා ඔබේ මිත්‍රයන්ටත් කියන මේ පාඨමාලාව වලට සම්බන්ධ වෙන්න මේක පරිශීලනය කරන්න ඔබට අනිවාර්යයෙන්ම නිසක විභාගත්වලක් වෙනවා. හොඳ අපි ඊළඟට අලුත් පාඩම් මේකකයකින් අපි නැවත සාකච්ඡා කරන බලාපොරොත්තු වෙන ඉදිරියේදී